පළවෙනි ප්‍රශ්නය කියලා තියෙන්නේ ඇල්ෆා අංශුවක අඩංගු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් අඩංගු වන්නේ කවර පහතරකද? ඇල්ෆා අංශුවකට සමාන ඉලෙක්ට්‍රෝන ගණන. ඇල්ෆා අංශු කියන්නේ මොනවද? ඇල්ෆා අංශු කියන්නේ හීලියම්ද? හීලියම් නෂ්ටිද? ඇල්ෆා අංශුවක් කියන්නේ හීලියම් නෂ්ටියකට. හීලියම් නෂ්ටිය කියන්නේ මොකක්ද? ඇල්ෆා ධන දෙක. දෙක හතර. හීලියම් නෂ්ටියක ඉලෙක්ට්‍රෝන නැහැ. ප්‍රෝටෝන දෙකයි නියුට්‍රෝන දෙකයි ඉන්නේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන නැහැ. හීලියම් වල නම් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. හීලියම් නෂ්ටියේ ඉලෙක්ට්‍රෝන නැහැ. ඇල්ෆා කියන්නේ හීලියම් නෂ්ටි. දෙක හතර ධන දෙක. ඉලෙක්ට්‍රෝන දෙක ඉවත් කරාම එන එක. එහෙනම් ඉලෙක්ට්‍රෝන නැති කෙනා කවුද මෙතන? හයිඩ්‍රජන් ධනවල. එහෙනම් කවුද මේ ඇල්ෆා අංශුවකට සමාන අංශුව? H+ කෙනෙක්. ප්‍රෝටෝන. ඉලෙක්ට්‍රෝන නැහැ. දෙක ගොඩක් අය මේක වැරදියට හිතන් ඉන්නවා ඇල්ෆා කියන්නේ හීලියම් කියලා නෑ හීලියම් නෂ්ටි. බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝන එකට සමාන එකක්. ඍණ එක බිඳුව. නියුට්‍රෝන වල බිඳුව එක. පැහැදිලිද? ඔය පැටලෙවි තියාගන්න එපා. ඒක ගොඩක් අය ගන්නෙ දෙක හතර කියලා ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා කියලා. හීලියම් නෂ්ටි ඇල්ෆා කියන්නේ හොඳට මතක තියාගන්න. ඊළඟට කියනවා ක්වොන්ටම් අංකය දීලා තියෙනවලු n සමානයි A දීලා තියෙනවා n සමානයි 4යි l සමානයි 1යි. n කියන්නේ ඉස්සරහට එන ලක්කම l කියන්නේ ගත්තොත් s බිඳුවයි p 1යි d 2යි f 3යි. එහෙනම් a කියන්නේ කවුද? 4p. right? l කියන එක 1 කියලා දීලා තියෙනවා. b කියන කෙනා බලමුද කවුද කියලා? 4sb බිඳුවනේ තියෙන්නේ නේද? එහෙනම් 4s ඊළඟට n 3යි l 2යි 3d d කියන එක යන 3p කොහොම ලියා ගන්නවද ආක්ෂික ටික ක්වොන්ටම් අංක වලට අදාළව මේකේ කියනවා ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය අඩු වන ආකාරයට ශක්තිය අඩු වන අනුපිළිවෙලට අහන්නේ අපි ශක්තිය අඩු එකේ ඉඳන් තමයි වැඩි පිළිවෙලට ලියන්නේ නේද ශක්තිය අඩු එකේ ඉඳන් තමයි අපි වැඩි පිළිවෙලට ලියන්නේ ශක්තිය අඩුව 1s ඊට වඩා වැඩි 2s 2p 3s 3p 3d ගේ ශක්තියට වඩා අඩු වෙනවා 4s 3d ගේ වැඩි ඊට පස්සේ 4p ඔය විදිහට යන්නේ මේකට අපි කියන ගොඩනැගීමේ මූලධර්මය එහෙම නැත්නම් අවුපා මූලධර්මය ඉලෙක්ට්‍රෝන පිරෙන රටාව පෙන්වන්නේ මේකේ ශක්තිය අඩුම මේ පැත්තට යද්දි ශක්තිය වැඩි වෙනවා අපි දන්නවා නෂ්ටිය ආසන්නයේම ඉන්න අයගේ තමයි ශක්තිය අඩුම ශක්තිය ශුන්‍යයි කියලා අපි හිතනවා මේ නෂ්ටියට ඉතා ආසන්න කට්ටියගේ නෂ්ටියට ඉතා ආසන්න කට්ටියගේ තමයි ශක්තිය ඉතාමත් අඩු වෙන්නේ මොකද ඍණ එකයට n වර්ග ස්ථිතියක් විදිහට තමයි ශක්තිය විචලනය වෙන්නේ ඈතරයත්ම ශක්තිය වැඩි වෙනවා ශක්ති පරතර අඩු වෙනවා පළවෙනි පාඩමේ කරුණු එහෙනම් මෙතන කවුද අඩුම මෙතන ඉන්නේ 4p ඉන්නවා 4s ඉන්නවා 3d ඉන්නවා 3p ඉන්නවා එහෙනම් මෙතන ශක්තිය අඩුම 3p e තමයි අඩුම ඊට වඩා වැඩි 4sk b ඊට පස්සේ 3d c ශක්තිය වැඩිම 4p a අඩුව නම් පිළිවෙලට අහලා තියෙන එහෙනම් ac bd එන්න ඕන ac bd උත්තරය අංක 5 පළවෙනි එකට උත්තරය අංක 3 එනවා දෙවෙනි එකට 5 එනවා ඒ ප්‍රශ්නේ අංක ප්‍රශ්නයක් තියෙනවා ඒක අංක 2 දාගත්තා නම් කමක් නැහැ නැත්නම්
අංක දෙකක් නැහැ කියලා ගත්තත් අවුලක් නැහැ. එක ප්‍රශ්නයක් අඩු වෙලා තියෙන පොඩි ප්‍රශ්නයක් කරලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට අංක දෙකක් දාලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය අපි ඒක ඕනනම් 4 කියලා ගන්නත් පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ අයින් කරලා ප්‍රශ්නයක් අඩු වෙලා තියෙනවා. x y මූලද්‍රව්‍ය දෙකෙහි මුල් අයනීකරණ අපිට දීලා x y මූලද්‍රව්‍ය දෙකේ මුල් අයනීකරණ දීලා තියෙනවා. x ගේ පළවෙනි අයනීකරණය I1 I2 I3 දීලා තියෙනවා. 519 වෙලා දෙවෙනි එක 7000 ගානකට වැඩි වෙලා තියෙනවා. මෙන්න ශීඝ්‍ර වැඩිවීමක් දෙවෙනි වරට වෙලා තියෙනවා. අනුයාත අයනීකරණ ශක්තිය විචලනයේ අපි දන්නවා ශීඝ්‍ර වැඩිවීම n වෙනි වරට එනවා නම් නිෂ්ක්‍රීය වායු වින්‍යාසයට පස්සේ ඉලෙක්ට්‍රෝන ඉන්නේ n ඍණ 1 ගාන. එහෙනම් මෙතන 2 වෙනවා නම් මෙයාගේ නිෂ්ක්‍රීය වායු වින්‍යාසයට පස්සේ ඉන්නේ ඉලෙක්ට්‍රෝන දෙවෙනියට එනවා නම් 2 ඍණ 1. කියන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන 1යි ඉන්නේ බාහිර ශක්ති මට්ටමේ. කියන්නේ මෙයා පළවෙනි කාණ්ඩයේ ඉන්නේ. ශීඝ්‍ර වැඩිවීමෙන් තමයි හඳුනගන්නේ. y ගේ 1090යි 2370යි 4660යි. මේකෙන් නම් මට කියන්න බෑ මොකද ශීඝ්‍ර වැඩිවීමක් වෙලා නැහැ. එහෙනම් මෙයා පළවෙනි කාණ්ඩේ ඉන්නත් බෑ දෙකේ ඉන්නත් බෑ තුන්වෙනියට වැඩි වෙලා නැත්තම් දෙකේ ඉන්නත් බෑ දෙවෙනි එක වැඩි වෙලා නැත්තම් එකේ ඉන්නත් බෑ නිෂ්ක්‍රීය වායුවක් වෙන්නත් බෑ. ඇයි? එහෙම වුණා නම් මේ I1 I2 I3 ගේ ශීඝ්‍ර විචලනයක් වෙන්න ඕන. එහෙනම් ඔය තුනේම ඉන්න බෑ. පළවෙනි උත්තරේ දීලා තිනවා කොහොමත් x කියන්නේ පළවෙනි කාණ්ඩයේ කෙනේ පිළිවෙලින් අහන්නේ. බෙරළියම් වෙන්න බෑ එහෙනම් පළවෙනි උත්තරේ නිකම්ම අයින් කරන්න හැකියි. දෙවෙනි උත්තරේ ලිතියම් තියෙනවා y කියන්නේ බෙරළියම්ලු බෙරළියම් වෙන්න බෑ. එහෙනම් මෙතන එයාගේ I3 ඉතා විශාල වෙන්න ඕන. එහෙනම් දෙවෙනි උත්තරේ ගන්නත් බෑ. 3 සෝඩියම් හා මැග්නීසියම්ලු සෝඩියම් වෙන්න පුළුවන් x හැබැයි මැග්නීසියම් වෙන්න බෑ දෙවෙනි කාණ්ඩේ. 4 බෝරෝන්ලු පළවෙනි කාණ්ඩේ වැරදි. පස්වෙනි උත්තරේ නා අනිවාර්යම උත්තරේ වෙන්න ඕන ලිතියම් වෙන්න පුළුවන්. කාබන් වෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙම තීරණය කරන්න වෙනවා ඔයගොල්ලෝ. එහෙනම් උත්තරේ අංක 5. ඊළඟ ප්‍රශ්නෙට යන්න. මම තුන්වෙනි ප්‍රශ්නයක් නැහැ කියලා ගත්තා. ඊළඟ ප්‍රශ්නය ජලය ග්‍රෑම් 1.8ක තියෙන ඉලෙක්ට්‍රෝන ගණනට සමාන ඉලෙක්ට්‍රෝන ගණනක් ඇත්තේ පහත කුමන ප්‍රභේදයේද? මෙතන ජලයේ මවුල කොච්චරක් ඉන්නවද? මෞලික ස්කන්ධයෙන් විතර. මවුල ඉන්නවා 0.1යි මවුල. ජලය මවුල 0.1ක හයිඩ්‍රජන් මවුල ඉන්නවා කොච්චරද? 1ක 2ක් ඉන්නේ හින්දා හයිඩ්‍රජන් මවුල ඉන්නවා කොච්චරද? 1ක 2ක් නම් හයිඩ්‍රජන් මවුල 0.2ක් ඉන්නේ. ඔක්සිජන් මවුල ඉන්නවා ඒ 0.1. හයිඩ්‍රජන් මවුල ගාන දන්නවා නම් හයිඩ්‍රජන්ගේ පරමාණු ගාන හොයත හැකියි. පරමාණු ගාන හොයන්නේ අවගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරලා. එක පරමාණුක හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් එකෙන් ගුණ වෙනවා. ඔක්සිජන්ගේ එකක ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්නවද? 816. එහෙනම් 8න් ගුණ වෙනවා. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ උත්තර ටිකට යන්න. ඔන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන ගානක් තමයි දැන් ඉන්නේ. මේ ඉලෙක්ට්‍රෝන ගානට සමාන ඉලෙක්ට්‍රෝන ගානක් ඉන්නවා. CH4 ගත්තොත් ග්‍රෑම් දීලා තියෙනවා 1.6. මේක මවුල කරන. මවුල කරාම 12යි 16යි 0.1යි.
CH4 මවුල දශම එකක් ඉන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කාබන් මවුල එහෙනම් දශම එකයි. හයිඩ්‍රජන් මවුල දශම 4යි. ඉලෙක්ට්‍රෝන ගණන් ගන්න L ගෙන් ගුණ කරනවා. ඊට පස්සේ එකෙන් එන ඉලෙක්ට්‍රෝන පරමාණු ගණන ඊට පස්සේ එක පරමාණුක ඉලෙක්ට්‍රෝන 1යි. කාබන්ගේ එක පරමාණුක ඉලෙක්ට්‍රෝන 6යි. මේ එකතු ටික සමාන වෙන්න ඕන. මෙතනින් එන්නේ දශම 2යි L. මෙතනින් එන්නේ දශම 8යි L. දශම 10යි L ඔක්කොම ඉලෙක්ට්‍රෝන තියෙනවා. දශම 8යි දශම 2යි 1යි L තියෙනවා. මේකේ දශම 4යි L දශම 6යි. පැහැදිලිද? මේකේ ගන්න ඕන දේ තමයි එක එක්කෙනාට අදාළව ඉන්න මවුල ගණන් ගන්න ඕන. හයිඩ්‍රජන් මවුල, ඔක්සිජන් මවුල. ඒ මවුල ගණන් අරගෙන ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? මේ මවුල ගණන් අරගෙන අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම එක් මූලද්‍රව්‍යයේ මවුල ගණන් ගන්න. මූලද්‍රව්‍යයේ මවුල ගණන් අරගෙන අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? මූලද්‍රව්‍යයේ පරමාණු ගන්න. මවුල පරමාණු කරන්නේ. හයිඩ්‍රජන් මවුල මෙච්චරයි නම් එකක මෙයාගේ ජලයේ මවුල එකක හයිඩ්‍රජන් මවුල 0.2ක් නම් මුළු හයිඩ්‍රජන් පරමාණු ගන්නෙ මවුල ගාන එක මවුලයක පරමාණු තියෙන අවගාඩ්‍රෝ ප්‍රමාණය. ඊට පස්සේ ඒක ගුණ කරන්න ඕන කියන්නේ එක පරමාණුවක ඉන්න ඉලෙක්ට්‍රෝන ගන්න. තේරුණාද ඒක? ඔව් සර්. හරිනේ? ඒකේ උත්තරේ මොකක්ද ආවේ? ඔයාලට එහෙම බැලුවා ඔහොම බැලුවද හදලා? ඔහොම මම බැලුවේ නෑ. හරිනේ මෙහෙම කරන්න ඕන. එතකොට මේකට අදාළව උත්තරේ එනව නේද මේකෙන්ම? දශම 6යි L, දශම 4යි L, 1යි L එනවා. එකට ඔන්න මා ඉතුරු කොටස් වලට හදන්නද වෙනස් වෙනවා පෙන්වන්න. හා සර්. හරිනේ? එතකොට ඊළඟ කොටස් ටිකට යද්දී අපි කරන්න ඕනේ මොකද්ද? මේ විදිහටම දීලා තියෙන අනෙක් සංයෝග වලටත් ගන්න ඕනේ. ඉතින් ඊළඟ එකේ CH4ම දීලා තියෙන්නේ. ඉතින් වෙන්න බෑ. මොකද CH4 ගේ 1.6 වෙද්දි මේ ගානම ආව හින්දා ඊළඟ එක හදලා වැඩක් නැහැ. මොකද වෙනස් ඒක වැරදි කියලා කොහොමද වෙනවා? උත්තරේ ඉතින් හරියට ආපු හින්දා ඕනත් නැහැ හදන්න. දැන් තව පොඩක් පුරුදු වෙන්න තව එකක් හදමු D2. D2O ගේ මෞලික ස්කන්ධය කොච්චරද? මෙයාගේ 1.8 ග්‍රෑම් දීලා තියෙනවා. මෙයාගේ මෞලික ස්කන්ධය වෙන්නේ ඩ්‍යුටීරියම්ගේ 1 2 එන 4යි 20යි ග්‍රෑම් මවුලයට එනවා. එතකොට මෙතන ඉන්න මවුල ගාන දශම ගානක් එන්නේ. ඊට පස්සේ එතනින් ඩ්‍යුටීරියම් මවුල ගන්න ඕන. ඔක්සිජන් මවුල ගන්න ඕන. ඊට පස්සේ ඒ මවුල ගාන ගන්න ඩ්‍යුටීරියම්ගේ මෙතන එන උත්තරේ දෙකෙන් ගුණ කරලා ගන්නවා. ඊට පස්සේ අවගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරලා ඩ්‍යුටීරියම් පරමාණු ගණන ගන්නවා. පරමාණු එකක ඉලෙක්ට්‍රෝන එකක් ඉඳින්ද එකෙන් ගුණ කරලා එයාගේ ගන්නවා. ඔක්සිජන්ගේ මවුල ගාන පරමාණු කර ගන්නවා අවගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරලා. ඊට පස්සේ එක පරමාණුක ඉලෙක්ට්‍රෝන 8 හින්දා 8ෙන් ගුණ කරලා ගන්නවා. එතකොට ඒකෙත් කොහොමත් වැරදි. මොකද අපිට පේනවා මෙතන දශමයක ඇවිල්ලා D2O H2O සැලකුවොත් මේ ගුණාකාර ටිකම එකම. මොකද ඩ්‍යුටීරියම්ගේ හයිඩ්‍රජන්ගේ ඉන්න ඉලෙක්ට්‍රෝන ගණන් සමානයි. ස්කන්ධ තමයි වෙනස් වෙන්නේ. ඉන්න මෞලික ස්කන්ධය වෙනස් වෙන ඉන්න මෞල ගණන වෙනස් වෙනවා. එහෙනම් D2O ගෙත් මීට සමාන ඒවා තියෙන්න බෑ. D2O වෙන්නත් බෑ. කාබන් මොනොක්සයිඩ්ගේ
කාබන් මොනොක්සයිඩ් ගේ ස්කන්ධය දීලා තියෙනවා 1.4 ග්‍රෑම් ලු. එහෙනම් ඒක කාබන් මොනොක්සයිඩ් අපි මවුල කරගන්නවා. එයාගේ මෞලික ස්කන්ධයෙන් බෙදන්න. කාබන් 6යි ඔක්සිජන් 8යි 14යි ග්‍රෑම් මවුලේ. එහෙනම් කාබන් මොනොක්සයිඩ් මවුල ඉන්නවා 0.1. කාබන් මොනොක්සයිඩ් මවුල 0.1, කාබන් මවුලත් 0.1යි, ඔක්සිජන් මවුලත් 0.1යි. ඊට පස්සේ මේක කාබන් පරමාණු කරගන්න අවගාඩ්‍රෝ නියතයෙන් ගුණ කරනවා. ඊට පස්සේ පරමාණු ගාන ඇවිල්ලා තිනවා කාබන් පරමාණු, ඔක්සිජන් පරමාණු. එක පරමාණුවක කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 6යි 6න් ගුණ කරනවා. ඔක්සිජන් එක පරමාණුවක ඉලෙක්ට්‍රෝන 8යි 8න් ගුණ කරනවා. එතකොට 0.8යි එල් එනවා මෙතන. මෙතන 0.6යි එල් එනවා. ඔක්කොම ඉන්නවා 1.4යි. ඒකත් වැරදි. ඔහොම තේරුණාද ගාන හදන්න පුළුවන්ද? ඊළඟ එක සෝඩියම් බයිකාබනේට්, ලිතියම් කාබනේට් පමණක් අඩංගු ඝන මිශ්‍රණයක් නියත ස්කන්ධයන් ලැබෙන තුරු සදින් රත් කළ විට කාබන් ඩයොක්සයිඩ් වායුව 1.2 ග්‍රෑම්ද, ජල වාෂ්ප 0.36 ග්‍රෑම්ද වායුමය ඵල ලෙස ලැබුණි. මිශ්‍රණයේ අඩංගු ලිතියම් කාබනේට් හි ස්කන්ධ ප්‍රතිශතයක්. තාප වියෝජන. අපි දන්නවා ලිතියම්ගේ තාප වියෝජනය මැග්නීසියම්ට සමානව තමයි සිද්ධ වෙන්නේ. කලන කාණ්ඩයේ බයිකාබනේට අනිත් සියලුම කලන කාණ්ඩයේ බයිකාබනේට කාබනේටයේ දක්වා වියෝජනය වෙනවා. එහෙනම් මෙතන සෝඩියම් බයිකාබනේටය රත් කරෝති. මොනවද එන්නේ? සෝඩියම් කාබනේට්, කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප. ඕක තුලිත කරගන්න ඕන. තුලිත නොවුනොත් ගාන ඉවරයි. තුලිත. ඊළඟ ලිතියම් කාබනේට්. මොකක්ද වෙන්නේ? මැග්නීසියම් වගේ කියන්නේ විදුර සංශ්‍රේණියේ මැද කට්ටිය ලෝහ ඔක්සයිඩය දක්වා තාප වියෝජනය වෙනවා. ඔය විදිහට තමයි යාගෙත් ලැබෙන්නේ. එතකොට මේක කියනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. දෙන්නගෙම කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. 1.32 ග්‍රෑම් වෙනවා. ජල වාෂ්ප, ඉතින් ජල වාෂ්ප අන්න එයාට විතරයි අදාළ. එතනින් ලියාගතයි ප්‍රශ්න. ජල වාෂ්ප 0.36 ග්‍රෑම් වෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ කියන්නේ ලිතියම් කාබනේට් ස්කන්ධ ප්‍රතිශතය ජල වාෂ්ප ඉන්න මවුල ගන්න. ජලයේ මෞලික ස්කන්ධය 18යි. 18යි ග්‍රෑම් මවුලයට බෙදුවහම තේරෙනවා 0.02යි මවුල ඉන්නවා කියලා. මොනවද? ජලයේ මවුල. ජලයේ මවුල එකක් ලැබෙද්දි කාබන් ඩයොක්සයිඩ් මවුලත් 0.02ක් ලැබෙන්න ඕන. මෙයාගේ ඉඳලා තියෙන ඒ වගේ දෙගුණයක් 0.04යි මවුලේ ඉඳලා තියෙනවා. පැහැදිලිද? ඉතින් ඔතනින් ලියනවා ඉතින් කතාව. දැන් ඕන අපිට මේ කාබන් ඩයොක්සයිඩ් කතාව ලියාගෙනත් යන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් එක ලිහලා හදන්නත් පුළුවන්. නැත්නම් ඉතින් මෙයාගේ 0.04ක් ඉන්නේ අපිට මේකේ ආරම්භක ස්කන්ධය දීලා නැති හින්දා අනිවාර්යෙන්ම මෙයාගේ මවුල ගානක් හොයාගන්න වෙනවා. ඔන්න ආරම්භක ස්කන්ධය දුන්නා නම් මෙයාගේ ස්කන්ධය හොයලා වෙනසෙන් ගන්න තිබ්බා ලිතියම් කාබනේට් ස්කන්ධය. එහෙම හදන්න බෑ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් මවුල ගානක් ගන්න. කාබන් ඩයොක්සයිඩ් මවුල ගාන ගන්නේ කාබන් ඩයොක්සයිඩ්ගේ මෞලික ස්කන්ධයෙන් බෙදලා. කාබන්ගේ 12යි ඔක්සිජන්ගේ 12යි 32යි 44. එහෙනම් මේක 44න් බෙදන්න ඕන. 44යි ග්‍රෑම් මවුල. ඔක සුළු කරාම එනවා මුළු මවුල 44 3ක් 132යි 0.03යි මවුලේ ඉඳලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. මෙයාගෙන් 0.02ක් එනවා. මෙයාට අණුව එන දෙතින් නම් කාබන් ඩයොක්සයිඩ් මෙතනින් ලැබෙන්න ඕනේ 0.01යි මවුල. එකකට අදාළව එකක් තමයි ලිතියම් කාබනේට් ඉන්න මේක තුලිතයි. එහෙනම් මෙයාගේ ලිතියම් කාබනේට් මවුලේ ඉන්නේ 0.01. එහෙනම් මෙයාගේ ස්කන්ධය ගන්න ඉඳලා තියෙන මෙයාගේ ස්කන්ධය ගන්න මුල ස්කන්ධය අරගෙන භාගයක් විදියට දෙන්න තමයි තියෙන්නේ. සෝඩියම් බයිකාබනේට්ගේ ස්කන්ධය ගන්න නම් සෝඩියම් බයිකාබනේට්ගේ මෞලික ස්කන්ධය හොයන්න ඕන. 23යි 1යි 12යි 16 3 48යි 60යි 61යි 74ක් වෙනවා නේද?
74යි ග්‍රෑම් මවුලයට එනවා. මේක 74යි ග්‍රෑම් මවුලයට වලින් ගුණ කරාම අපිට එනවා සෝඩියම් බයිකාබනේට්ගේ ස්කන්ධය. මම සුළු කරලා බලන්න. 74ද 84ද? 24කට අතර සෝරි 84ක් එන්නේ. 84යි ග්‍රෑම් මවුලට. 84 4 ඉස්පෙකෙන් දෙක 3ක් ඉතුරුයි. 16න් 6 3.36ක් එනවා මෙතන. ලිතියම් කාබනේට් එක බලන්න. මවුලික ලිතියම් වල දීලා තියෙනවද අපිට? දීලා තියෙනවා ලිතියම් 7යි. එහෙනම් 7 ඒවා දෙකක් 14යි 14යි 12යි 26යි 26යි 47යි 16යි 60යි අන්න එතන 74ක්. කලින්ක 84ක් වෙන්නේ මේක 74ක්. දැන් මේක 74යි ග්‍රෑම් මවුලයට වලින් ගුණ කරන් වෙනවා. ලිතියම් කාබනේට් එක ස්ථාන. දශම ස්ථානට යනදී 0.74යි ග්‍රෑම්. ඔන්න එහෙනම් සෝඩියම් බයිකාබනේට් 3.36ක් ඉඳලා ලිතියම් කාබනේට් ඉඳලා තියෙනවා 0.74යි ග්‍රෑම්. එහෙනම් මුළු ස්කන්ධය වෙන්නේ මිශ්‍රණය ඔය දෙකේ එකතු. 10.1ක් ඉතුරුයි 4යි 11න් එකක් ඉතුරුයි 4. 4.1යි මුළු ස්කන්ධය. ඉතින් ලිතියම් කාබනේට්ගේ ස්කන්ධ ප්‍රතිශතය අහන්න. එහෙනම් ඒක භාගයක් විදිහට කියන්නේ 0.74. මුළු ස්කන්ධයෙන් 0.74. අප 100න්. ඒතර වෙන්නේ 74 බෙදී. 4.1 4යි 1යි ආසන්නව එන උත්තරයක් ගන්න. 18 වරක් 4 72. 18යි ගන්නක් ඕනේ. 18 අවට උත්තර තියෙන්නේ. එකයි උත්තරය අංක 1 18ම තියෙන්නේ. හරියට සුළු කරන්න ඕන නැති ඒක. ආසන්න උත්තරය ගන්න. උත්තරය අංක 1. iO2Cl2 minus I ඔක්සිජන් නම් බන්ධන හදා ගන්නවා නම් එයා දිත්ත බන්ධන වලින් ඕනේ ඉන්න. තනි බන්ධනෙන් වල ඍණ එන්න ඕන. ක්ලෝරින්ල තනි බන්ධනයකින් ඉන්න ඕන. එතකොට අයඩින් 7 වෙනි කාණ්ඩ ඉලෙක්ට්‍රෝන 7යි 1 2 3 4 5 6 තනි ඉලෙක්ට්‍රෝනයක් ඉන්නවනේ ඍණ දැම්මොත් ඉලෙක්ට්‍රෝන 2යි. හැඩය සීසෝ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය 1 2 3 4 5 5 නම් ත්‍රිආනත දී පිරමිඩ. එහෙනම් හැඩය සීසෝ ජ්‍යාමිතිය ත්‍රිආනත දී පිරමිඩ උත්තරය අංක 3. ඕනනම් දැන් වරද්දන්න බෑ. ලේසිම ප්‍රශ්න. ඊළඟ එකත් අහන්නේ කාබන් වල CO බන්ධනයේ දිග වැඩි වෙන අණුපිළිවෙල. ඕවත් අපි කෙටි ක්‍රමත් කියලා දීලා තියෙන ඔක්කොටම බොන්ඩ් ඕඩර් මගින්. මේක නම් එච්චර හිතන්න දෙයක්වත් නැහැ. CO බන්ධන දිග අහන්නේ CH3 OH ඉන්නවා. තනි බන්ධනයක් මෙතන තියෙන්නේ. බොන්ඩ් ඕඩර් ගත්තොත් බොන්ඩ් ඕඩර් එකයි. කෙටි ක්‍රම ඔක්කොටම කියලා දීලා තියෙන්නේ. දැන් ඕයි නම් ප්‍රශ්න තියෙන්න බෑ. මෙතන බොන්ඩ් ඕඩර් දෙකයි. සිග්මා 5 එකතුව දෙක බෙදීම 1 උත්තරයක 2යි. ඊළඟ එක කියලා තියෙන්නේ CHO minus CO බන්ධන දිග බොන්ඩ් ඕඩර් 3 බෙදීම 2යි. ඒ කියන්නේ 1.5යි. එහෙනම් බොන්ඩ් ඕඩර් වැඩි වෙද්දී බන්ධන දිග අඩු වෙනවා. බන්ධන දිග එහෙනම් අඩුම වෙන්නේ. මෙයා H2O ගේ තමයි බන්ධන දිග අඩුම. ඊට පස්සේ අඩුම වෙන්නේ මෙයාගේ HCOO minus මේක කියලා තියෙන CHO2 minus බන්ධන දිග වැඩිම වෙන්නේ තනි බන්ධන තියෙන්නේ CH3OH උත්තරය අංක 4. ඊළඟ එක පහත පද්ධතිය වල ඇති අන්තරාණුක බල ප්‍රබලතාව වැඩි වීම දක්වන නිර්දි අන්තිලිවල අහනවා.
ප්‍රශ්නාංක මෙතන 8 9 10 වෙනි ප්‍රශ්නේ අන්තරාංක ආකර්ෂණ බල වලින් අහලා දෙන්නේ. කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක් නම් කොපර් ධන 2යි ඒ කැටායන ආයන දීර්ඝව තියෙන ජලයත් එක්ක ඉන්න කට්ටිය මේගොල්ලෝ එහෙනම් මෙතන අයන දීර්ඝව තමයි ඒ කියන්නේ. කොහොම ලියා ගන්න? හැම ඔය කොටස් හැම එකකටම කෙටිකම භාවිතා කරන්න. ඊළඟ එක හීලියම් වායුව. හීලියම් ඉන්නවා නම් එයාගේ හීලියම් ප්‍රේරණයෙන් තමයි දීර්ඝව ඇති කරගන්නේ. දැන් මෙයාගේ ඇති වෙන්නේ ලන්ඩන් බල විතරයි. ප්‍රේරිත දීර්ඝව C කියලා තියෙන්නේ ජලීය එතනෝල් ද්‍රාවණයක්. එතනෝල් කියන්නේ ඒ කාබන් 2යි OH ඔක්සිජන්ට බැඳුණු හයිඩ්‍රජන් ඉන්නවා ජලයේත් ඉන්නවා ඔක්සිජන්ට බැඳුණු හයිඩ්‍රජන්. නම් මෙතන හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා. C Dගේ ජලීය Br2 ද්‍රාවණයක්. Br2 ප්‍රේරිත දීර්ඝව නිර්ද්‍රවීය අණු හින්දා එයා ඉතින් ද්‍රවීය ජලයත් එක්ක ජලයෙන් දීර්ඝව එහෙනම් ඒක ඇති වෙන්නේ දීර්ඝව ප්‍රේරිත දීර්ඝව. එහෙනම් ප්‍රබලම වෙන්නේ කවුද? ප්‍රබලම වෙන්නේ A අයන දීර්ඝව. ඊළඟට හයිඩ්‍රජන් බන්ධන C ඊළඟට දීර්ඝ ප්‍රේරිත දීර්ඝව D දුර්වලම ප්‍රේරිත දීර්ඝව D. උත්තරයක් තියෙන්නේ B D C A. උත්තරය අංක 2. දහවෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නය කියන්නේ පහත සඳහන් A B C D යන සංයෝග නයිට්‍රෝකරණයට වාජනය කළහොත් නයිට්‍රෝ ඵලයක් ලබා දීමට ඇති හැකියාව නයිට්‍රෝකරණයට ලක්වීමේ හැකියාව තමයි දීලා තියෙන්නේ. එහෙනම් මේකේ සක්‍රියතාවය බලන්න ඕන. මොකද බෙන්සීන් වලේ සක්‍රිය කරන්නේ ධන ආරෝපණ විස්ථානගත කරනවා නම් අපි ඕතු පෙරා මෙටා යොමුකාරක ගැන කතා කරද්දී ඒගොල්ලෝගේ සක්‍රියත්වය ගැන කතා කරලා තියෙනවා. එතකොට මේකේ ඉන්න කට්ටියකින් ප්‍රබලම සක්‍රියක වෙන්නේ මේ දීලා තියෙන කට්ටියකින් නම් බෙන්සීන්ට OH බැලුනොත් ප්‍රබල සක්‍රියයි. නේද? එයාට වඩා සක්‍රියතාවය අඩු වෙන්නේ කවුද? එයාට වඩා ටිකක් අඩුයි OCH3 තිබ්බොත්. මොකද මෙයා මෙහෙට දුන්නට මෙයා මෙහෙට තල්ලු කරනවා. මෙයාගේ ඊට වඩා අඩු. වැඩිම OH එක ඊළඟට OCH3 කියන කොටස සක්‍රියතාවය අඩුයි. දුබල සක්‍රියක වෙනවා CH3 වගේ කොටසක් වෙනවා. මොකද එයාත් ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරන හැකියාව අඩුයි මේ එකසරවට සාපේක්ෂව. එහෙනම් වැඩිම OH වල ඊට පස්සේ OCH3 ළඟට තමයි R කාණ්ඩ සක්‍රිය වෙන්නේ. ඊළඟට අපිට සලකන්න පුළුවන් කවුද? වික්‍රියක දෙන්නෙක් ඉන්න ඕතපැරා වික්‍රියක හැලජන වලට වඩා මෙටා වික්‍රියක වල වික්‍රීය බව ගොඩාක් අඩුයි. එහෙනම් NO2 වගේ කට්ටියක තමයි අඩුම වෙන්නේ. ඕතපැරා මෙටා. ප්‍රබලම සක්‍රියක බෙන්සීන් වලේ ඍණාරෝපණ විස්ථානගත කරනවා. අපි සම්ප්‍රයුක්ත විව කතා කරලා තින්නවට. එතකොට පැහැදිලි වෙන දේ තමයි එහෙනම් ඒකෙත් මේ තුනම ඕතපැරා සක්‍රියක. මෙයා ප්‍රබලම. මෙයා ඊට වඩා අඩුයි. මෙයා දුබල. මධ්‍යස්ථ කට්ටියත් අපි කතා කරලා තියෙන්නේ. එහෙනම් මෙතනින් ප්‍රබලම සක්‍රියක වෙන්නේ අහන්නේ අඩුවන අණුපිළිවෙල. අඩුම වෙන්නේ NO2 මෙටා ප්‍රබල වික්‍රියක D. ඊට වඩා වැඩි වෙනවා ක්ලෝරින් වල. ක්ලෝරින් කියන්නේ E. ඊට වඩා වැඩි වෙනවා CH3 C. ඊට වැඩි OCH3 තිබ්බහම A ප්‍රබලම වෙන්නේ OH වල D.
එතකොට ඒකට ඕත පැරාමීටර් යොමුකාරකවල ප්‍රබලතා අනුපිළිවෙල පුළුවන් වෙන්න ඕන. සක්‍රීය ස්වභාවය වැඩි වෙන අනුපිළිවෙල. වැඩිම අය තමයි වික්‍රියක දෙන්නෙක් ඉන්නවා. මෙටා යොමුකාරකයි හැලජන සම්බන්ධ වෙන ඕත පැරා වික්‍රියක පැරා යොමුකාරක කියලා කියනවා. ඒත් මෙටා කට්ටිය NO2 මෙටාලා එයාට වඩා වික්‍රිය. මේ දෙකම සංසන්දනය. 11 මැග්නීසියම් එක්ක සංකීර්ණ ඇනායනයක් ඉන්නවා Fe MgFe මෙතන ඉන්නවා FeCm6 එහෙම එකක් තමයි ඉන්නේ. එතකොට අපි දන්න දේ මොකක්ද? අපි දන්න දේ මෙතන මැග්නීසියම්ගේ ඔක්සිකරණාංකය අපට ෂුවර්. මැග්නීසියම්ගේ වෙනස් වෙන්නේ නැහැ. මැග්නීසියම්ගේ ධන දෙක. මෙතන අනිවාර්යෙන්ම සයනයිඩයක් ඍණ එකේව 6ක් ඍණ 6යි. ආරෝපණ නැති වෙන්න නම් මේ දෙන්නගෙන් ධන 4ක් එන්න ඕනේ එකතු. එතන ඍණ 6යි මෙතනින් ධන 2 නම් මේ දෙන්නගෙන් ධන 4යි. එහෙනම් ධන දෙකේව දෙකක් ඉන්නවා. එතකොට තමයි මේ ආරෝපණය උදාසීන වෙලා යන්නේ මේ සංයෝග. දැන් යකඩවල ඔක්සිකරණ අංකය ධන කීයද එන්නේ? දෙකේව දෙක. මේ මෙතනින් එනවා එතකොට ධන 4ක්. මෙතන ධන ඍණ 6යි ධන 2යි ඍණ 4. මෙතන ඍණ 4 අනායනයක් මෙතනින් සම්පූර්ණ ධන 4ක්. කැටායනය වෙන අනායන සංකීර්ණ. කැටායනය එන්නේ එතකොට මැග්නීසියමේ අයන. ඕක ඉතින් අපි සලකන්න ඕනේ මොකද්ද? මුලින් මැග්නීසියම් ඊළඟට අයන් කියන එක ගනිද්දී අපි ලියන්න ඕන දේ මොකද්ද? අකාරාදී පිළිවෙලට. ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙල සලකන්න ඕනේ අකාරාදී අනුපිළිවෙල. එහෙනම් I අකුරුද M අකුරුද මුලින් එන්නේ. මොකද කැටායනයට මැග්නීසියම් අයන් දෙකම ඉන්නවා. නේද? එතකොට I අකුර තමයි මුලින් එන්නේ. එහෙනම් අයන් එන්න ඕනේ මුලින්. අයන් ඇවිල්ලා එයාගේ ඔක්සිකරණාංකය තියෙන්න ඕන. ඔක්සිකරණාංකය ධන 2. ඊළඟට තමයි මැග්නීසියම්. එයාගේ විචල්්‍ය නැති හින්දා අපි එයාගේ වරහන් ඇතුලේ දාන්න ඕනේ. ඊට පස්සේ ඇනායන කොටස. ඇනායන කොටස විදියට යකඩේ ඉඳි යා අයන් කියලා කියන්නේ ඒ ප්‍රත්‍ය එන්න ඕනේ. එහෙනම් පෙරේට් වෙන්න ඕනේ. එහෙනම් මේක එන්නේ කොහොමද? සයනයිඩ 6යි අයන් කොටසක් එක්ක. මෙයා ඍණ හින්දා ෆෙරේට් විදියට ගන්න. එහෙනම් හෙක්සා සයනෝ ෆෙරේට්. ඊට පස්සේ වරහන් ඇතුලේ ඔක්සිකරණ අවස්ථාව දාන්න ඕනේ. ධන 2. යම් උත්තරයක් තියෙද බලන්න. ඔන්න සංයෝගය. උත්තරයන්ට 4. सेल्सियस 25 දී බේරියම් අයඩයිඩ්, බේරියම් සල්ෆේට්, බේරියම් ෆොස්ෆේට් ලවණයන් ABC යන සංතෘප්ත ජලීය ද්‍රාවණ තුනක් පිළියෙල කර ගන්නා ලදී. මෙම ජලීය ද්‍රාවණ තුල KSP හා ද්‍රාවණ පරිමාණ පහත පරිදි එනවලු. මෙම ද්‍රාවණයන්ගේ බේරියම් ධන 2 ප්‍රමාණයන්ගේ ආරෝහණ පිළිවෙල. ඒ කියන්නේ අපිට බේරියම් ධන 2 සාන්ද්‍රණයන් හොයාගන්න වෙනවා. සාන්ද්‍රණයන් හොයාගෙන අපිට සිද්ධ වෙනවා බේරියම්ගේ ප්‍රමාණයන් කියන්නේ යාගේ මවුල ප්‍රමාණය. මවුල ගන්න බලන්න. එහෙනම් මේකට අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දේ තමයි KSP ප්‍රකාශන ලියලා බේරියම් අයන සාන්ද්‍රණ හොයාගන්න වෙනවා හැම එකක්. ඊපස්සේ සාන්ද්‍රණ හොයාගෙන පරිමාවෙන් ගුණ කරලා අපිට සිද්ධ වෙනවා එයාගේ මොකක් හොයන්නද? මවුල ගන්න හොයාගන්න. එහෙනම් අපි ගත්තොත් පළවෙනි A කියන එක දෙනා බේරියම් අයඩයිඩ් ගානේ කොහොමද සමතුලිත වෙන්නේ? බේරියම් ධන 2යි I - 2යි. මෙයාගේ ඉතින් ආරම්භයේ මොනවද තිබ්බත්
ආරම්භයේ සාන්ද්‍රණය අපිට වැඩක් නැහැ. මොකද ඝනයක් හින්දා මෙයාගෙන් x හැදුනොත් මෙයාගේ ඒකයි x. එහෙනම් මේකේ x හොයා ගන්න ඕනේ. එහෙනම් KSP ප්‍රකාශනයට දාන්න ඕනේ. KSP සමානයි බේරියම් අයන සාන්ද්‍රණයේ වාරයක් I මයිනස් සාන්ද්‍රණයේ වර්ගය. KSP අගය දීලා තියෙනවා 8 වැඩි කිරීම 10 වෙන 15. බේරියම් අයන සාන්ද්‍රණයේ x සාන්ද්‍රණයේ 2x වල වර්ගය. කොට 8 සමානයි 10 වෙන 15 වාරයක් x වර්ග වැඩි කිරීම 4x වර්ග. එතන 8 වැඩි කිරීම 15 සමානයි 4x ඝන මූලය ගන්න. එතකොට අපිට සිද්ධ වෙනවා මුලින්ම මේක 4ෙන් බෙදන්න. 4ෙන් බෙදුවාම x ඝනය එනවා 2 වැඩි කිරීම 10 වෙන 15 ඝන මූලය. x වෙන්නේ එතකොට බේරියම් අයන සාන්ද්‍රණය වෙන්නේ x 10 වෙන 15 ඝන මූලය නම් 15 බෙදීම 3 කියන්නේ 10 වෙන 5. මේ දෙකේ 3න් එකේ බලය හොයන්න ඕන. 3යි 1යි ලඝු 10 දෙකට දාලා 3න් එකේ ලඝු ගණකය බලන්න ඕන. ඒතර එනවා 1.26. ඔන්න බේරියම් අයන සාන්ද්‍රණය පළවෙනි එකට අදාළව. එහෙනම් පළවෙනි ඒට අදාළව ඉන්න බේරියම් ප්‍රමාණය වෙන්නේ. ඒ කියන්නේ බේරියම් මවුල ගාන වෙන්නේ. සාන්ද්‍රණය ගුණ කරන්න ඕන. එයාගේ පරිමාව 500යි. පරිමා තුනේ එකිනෙකට වෙනස් හින්දා මවුල ගාන හොයන්න පරිමාව යොදා ගන්න වෙනවා. පරිමා සමාන වුණා නම් සාන්ද්‍රණයට සමානුපාතිකයි කියලා ගන්න තියෙනවා. පරිමා වෙනස් හින්දා මවුල ගාන ගන්නදී අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම පරිමාවෙන් පරිමාව සලකන්න. 10 ඍණ 3 ප්‍රෝග සුළු කරාම අපිට ලැබෙනවා මවුල ගාන 10 30න් 3න් 60යි 63. 0.63 වැඩි කිරීම 10 ඍණ 5. මෙන්න මෙච්චර බේරියම් අයන මවුල ගානක් ඕන. බේරියම් අයන මවුල ගානක් ඉන්නවා පළවෙනි ඒට අදාළ. ඔය විදිහටම ඉතින් ඊළඟ දෙකෙත් හොයා ගන්න ඕනේ බේරියම් අයන සාන්ද්‍රණය. ඊට පස්සේ ඒක මවුල ගානක් කරගන්න ඕනේ. ඒක බේරියම් සල්ෆේට් එක. ඒකේ කොහොමද එන්නේ? මෙයාගෙන් x આવොත් මෙයාගෙන් x එහෙනම් x වර්ග සමාන වෙන්නේ KSP ට 4 වැඩි කිරීම 10 වෙන 10 සමානයි x වර්ග එහෙනම් x වෙනවා 2 වැඩි කිරීම 10 වෙන 5යි mol කියන වෙන 3. එතකොට එනවා බේරියම් ධන දෙක මවුල ගාන හොයන්න හැටි සාන්ද්‍රණය දන්නවනම් මවුල ගාන දාන්න පරිමාවෙන් ගුණ කරලා පරිමාව 200. දෙකයි 4යි 4 වැඩි කිරීම 10 වෙන 1යි 4යි 4 වැඩි කිරීම ගණන් නෙමෙයි 1.4 මේක මම මේක 10 වෙන 5ම මේකක් තියාගන්න 4 වැඩි කිරීම 10 10 වෙන 6යි කියන්නේ 0.4 වැඩි කිරීම 10 වෙන 5 නේ 4යි 0.4 වැඩි 4 වැඩි කිරීම 10 වෙන 6ක් එන්නේ මෙතනින් 10 වෙන 8යි 10 පදයෙන් 100ක් තියෙනවා මෙතන ඒක ගත්තාම 10 වෙන 6යි 4යි ඒක මම මෙතන වගේ 10 වෙන 5ෙන්ම හදා ගන්නවා මවුල ගාන. එතකොට 0.4 වැඩි කිරීම 10 වෙන 5යි මවුල එනවා බේරියම් අයන මවුල. එහෙනම් මෙන්න මවුල ගණන් දැන් දෙකකින් හදාගන්න. එතකොට ඒකේ වැඩි ඊට වඩා. ඉතින් අපිට තව එක්කෙනෙක් ඉන්නවා එයාගෙත් හොයන්න ඕන විදියටම බේරියම් ෆොස්ෆේට්. ඒකේ ගත්තොත් නයි ෆොස්ෆේට් දෙක. x මේකෙදි මම xම ගත්තේ xi සෙට් කරලා ගන්නවා නම් හොඳයි. මේ ගත්තොත් ඉතින් මෙයාගේ ගැටන යනවා කියලා x මෙයාගේ 3x ලැබෙනවා මෙයාගේ 2x ලැබෙනවා. මෙයාගේ එතකොට KSP ගන්න. KSP එකේ දෙන 32 වැඩි කිරීම 10 වෙන 15 සමානයි 3යි x වල ඝනය
සාන්ද්‍රණයාගේ බලය නැහැ කොහොමද? ස්ටොයිකියෝමෙට්‍රික් සංවර්ධනය. ඒකයි ඉස්සර. හරි. එතන 3යි x කියන එකේ ඝනය වෙන්නේ 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. 27ය x ඝනය කාර්යය 4 x වර්ග. කොට ඊටමදී මෙහෙම ලියනවා 32 වැඩි කිරීම 10 රින 15 සමාන වෙනවා 24ක් 4 28න් 8 දෙකක් විතර 108යි 108යි x පහ වර්ග. එතකොට මේක සුළු කරන්න 32 බෙදීම 108යි 10 රින 15 පහෙන් එකක් ගන්න. මේක පහෙන් එක බලන්න. next 15ට ගත්තා. එතකොට මෙතනට අදාළව බේරියම් අයන සාන්ද්‍රණය අපිට එන්නේ ඊට අදාළ වෙන ඒට අදාළ බේරියම් අයන මවුල ගාන බීට අදාළ බේරියම් අයන මවුල ගාන ඊට අදාළ බේරියම් ගණිත සාන්ද්‍රණය එන්නේ x සමානයි 32 බෙදීම 108 10 වෙන 15 පහෙන් 32 කියන්නේ 2 5යි. එහෙම ලියනගමු. එතකොට මොකක් ලේසි. 2 5යි. හරි සුළු වෙන්නේ 108ට එන්නේ නැහැ. 5ට 10 වෙන 3ක් වෙනවා. එතන එනවා 108න් 32ට පහෙන්. සුළු කිරීමක් තියෙනවා ලොකු එතන. හරිද? ඔක සුළු කරාම මම මේක ඉක්මනට කරනවා මොකද අපිට ප්‍රශ්න 50ම සාකච්ඡා කරන්න ඕනද මේක උත්තරේ එන්නේ x කීයද ආවේ? මේකේ x ට එනවාගේ 0.7යට වාරයක් 10 රින 3 සුළු කරනවා. පස්සේ බේරියම් අයන සාන්ද්‍රණය වෙන්නේ එතකොට x මෙච්චර නම් බේරියම් අයන සාන්ද්‍රණය වෙන්නේ එකක 3ක් ඉන්නවා. මම 3ෙන් ගුණ කරනවා. මවුල කරන්නේ පරිමාව ගන්නවා 100යි. 100 වැඩි කිරීම 10 වෙන කොටස. ඕක සුළු කරා වෙනවා බේරියම් අයන මවුල ගන්න. ඊට අදාළ. ඒක ඉන්නේ 1.34 වැඩි කිරීම 10 වෙන 4. මම එකක් 10 වෙන 5න් තියාගන්න ඔක්කොම 10 වෙන 5 හින්දා දී. එකක් 10 වෙන 5 මේකත් 10 වෙන 5නේ අවසාන බේරියම් මවුල ගන්න. මෙතනට අදාළ වෙනකොට මේක සුළු කරාම 23.4ක් වෙනවා 10 වෙන 5යි මවුල. එහෙනම් බේරියම් අයන මවුල වැඩිම ප්‍රමාණයක් ඉන්නේ C. නම් පිළිවෙල වෙන්නේ වැඩිම C. මේ දෙන්න සලකුවොත් වැඩිම A. අඩුම වෙන්නේ B. A. C තමයි උත්තරේ වෙන්නේ. උත්තරය අංක 3. දැන් මෙහෙම. දැන් මේ ප්‍රශ්නේ බලුවහම තේන ප්‍රධාන දෙයක් තමයි මේක විනාඩි දෙකකින් හදන්න බෑ. සුළු කිරීම ගොඩාක් වැඩි. හැබැයි මෙහෙම ප්‍රශ්න එනවා. එතකොට ඕකට දැනගන්න ඕන Tamanට වෙලා මදි වෙනවා මේ වගේ ප්‍රශ්නයක් කතාරින්න. එහෙම නැත්නම් අපි අනිවාර්යෙන්ම කරන්න ඕන දේ තමයි අපේ අනිත් දැන් අපි කලින් ප්‍රශ්න වල උත්තර පහසුවෙන් ගන්න පුළුවන් ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඒ ප්‍රශ්න ඉක්මනට කරලා වෙලාව තියාගන්න ඕනේ මේ ෆිසිකල් වල මේ වගේ සුළු කිරීම තියෙන ප්‍රශ්න වලට. මොකද හෙන්ඩර්සන් සමීකරණයේ ප්‍රශ්නයක යොමු වෙන අවස්ථා තියෙනවා නිතරම. KSP සම්බන්ධ ඒවා විභාග සංගුණකයේ සම්බන්ධ ප්‍රශ්න ඊට පස්සේ වායු පාඩම සම්බන්ධ ශක්ති විද්‍යාව සම්බන්ධ ප්‍රශ්න ගොඩාක් වෙලාට මේ විදිහට සුළු කිරීම සහිතව යන්න වෙන බහුවර්ණ එනවා. මේ බහුවර්ණය එන්න පුළුවන් මේ විදිහට. පැහැදිලිද? ඒත් වෙලාව ගොඩක් යනවා. මෙතන මේ ඝන මූල, පහෙන් එකේ මූල ඒවා ගන්න තිබ්බා. ඒවල වෙලාව ඕන අපිට.
13 අහන්නේ කාබෝකැටායනයේ ස්ථායීතාවය. කාබෝකැටායන වල ස්ථායීතාවය අපි ගොඩාක් කතා කරලා තියෙන කොටසක්. කාබෝකැටායනයක් ස්ථායී වෙන්නේ මොනවා වුණොත්ද? ධන ආරෝපණය අඩු වුණොත්. ඉලෙක්ට්‍රෝන විකර්ෂක කාණ්ඩ සම්බන්ධ වෙද්දී ඒ ධන ආරෝපණය අඩු වෙනවා. ඉතින් මෙතන CH3 ගෙන් විකර්ෂණයක් කරනවා. බෙන්සීන්ගෙන් සුතු විකර්ෂණයක් වෙනවා. අඩු වෙන ධන. B ගත්තහම B උත්තරේ CH3 කොටස් දෙකකුත් තියෙනවා. එහෙනම් අනේ එතන හයිඩ්‍රජන් විකර්ෂණයක් එන්නේ. මෙතන විකර්ෂණය වැඩි. එතනට වඩා තැන් දෙකක මෙතන හයිඩ්‍රජන්ට අමතරව මෙතන CH මේකේ හයිඩ්‍රජන් විකර්ෂණයක් වුණේ නැහැ. හැබැයි මෙයාගේ CH3 ගැන විකර්ෂණයක් වෙනවා. එහෙනම් ඒට වඩා B ස්ථායි. ඊළඟට C උත්තරේ මේකේ CH3 ගේ විකර්ෂණයක් වෙනවා මේකේ වගේම මෙතන කාබන් ධනට බැඳලා ඉන්න කාබන්ට දිත්ත බන්ධනයක් තියෙනවා. එතකොට මේකෙන් අධික විකර්ෂණයක් වෙනවා ඊටත් වඩා. බෙන්සීන්ගෙන් සිද්ධ වන විකර්ෂණයට වඩා මේක අඩුයි. බෙන්සීන්ගෙන් 3ක් විකර්ෂණය කරනවා මෙයාගෙන් 2ක් වගේ වෙනවා. හැබැයි R කාණ්ඩ තෘතීක කොටසට වඩා මෙන්න මේ R කැලි 3කටත් වඩා මෙයාගෙන් සිද්ධ වන විකර්ෂණය වැඩි. හොඳට මතක තියාගන්න කාබන් ධන ඉන්න කෙනාටම දිත්ත බන්ධනය තිබ්බොත් ඒක හොඳටම අස්ථායි. හරිද? කාබන් ධන ඉන්න කෙනාටම දිත්ත බන්ධනය තිබ්බොත් හොඳටම අස්ථායි. කාබන් ධන ඉන්න කෙනාට දිත්ත බන්ධනයක් ඉන්නවා නම් ඒක හොඳටම ස්ථායි. මේක තමයි හොඳටම ස්ථායි වෙන්නේ. මේක තමයි හොඳටම අස්ථායි වෙන්නේ. ඒ ඉතාස්ථායි. මෙතන යාපද කෙනාට වැදලා තියෙන්නේ. ඒතකොට ශීඝ්‍ර විකර්ෂණයක් වෙනවා මේ AB C ගත්තොත් Aට වඩා B ස්ථායි Bට වඩා C ස්ථායි වෙනවාද? තව එකක් දීලා තියෙනවා අපි අස්සලකමු. එයාගේ ඉතින් දෙපැත්තෙම දිත්ත බන්ධන කොටස් ඉන්නේ DB. එතකොට දෙපැත්තටම කාබන් ධනට ඉන්න යාවද කාබන් හරහා දිත්ත බන්ධන කොටස් වලින් විකර්ෂණයක් වෙන හින්දා ඉතා ස්ථායි වෙනවා. මොකද මේ දෙපැත්තෙම හොඳ විකර්ෂණයක් සිද්ධ කරනවා දිත්ත බන්ධන. නම් D තමයි ස්ථායි. හොඳට මතක තියාගන්න හැබැයි කාබන් ධනටම දිත්ත බන්ධනයකින් සම්බන්ධ වෙලා තිබ්බොත් ඒක හොඳටම අස්ථායි වෙනවා. ඒතර ඔය වගේ උත්තරයක් තියෙනවද? A B C D අනුපිළිවෙලටම තියෙන්නේ ස්ථායිතාව. උත්තරය අංක 4. මේකේ තව ප්‍රශ්න දෙන්න පුළුවන්. මේ කට්ටියට ඕත පැරාමීටර් යොමුකාරක වලට සම්බන්ධ කරලා දෙන්නත් පුළුවන්. එතකොට මෙහෙට විකර්ෂණයක් වුණොත් තමයි ප්‍රබල සක්‍රියකයක් බැඳුනොත් තමයි බෙන්සීන්ටත් වඩා ස්ථායි වෙන්නේ. මොකද බෙන්සීන්ගෙන් ඇති කරන විකර්ෂණය තව වැඩි වෙනවා ප්‍රබල සක්‍රියකයක් බැඳුනොත්. වික්‍රියකයක් බැඳුනොත් බෙන්සීන්ගෙන් සිද්ධ වෙන විකර්ෂණයට වඩා අඩු විකර්ෂණයක් ඇති වෙනවා. ඒ NO2 එළියට අදින්න. ඔය කාබෝකැටයන් ස්ථායීතාවය ගොඩාක් විදිවලට එන්න පුළුවන්. ඔය මම දැන් ඔය ප්‍රශ්නේ දීලා තියෙන්නේ ප්‍රධානව දිත්ත බන්ධනය සම්බන්ධ කරනවා. මොකද එක්සෑම් එකේ ඔයගේ අලුත් කොටස් වලින් අහනවා. අර කලින් වගේ R කාණ්ඩ හයිඩ්‍රජන්ගේ සිද්ධ වෙන විකර්ෂණයක් නෙවෙයි ඊට වඩා වැඩි දෙයක් දැන් ප්‍රශ්නවල එන්න පුළුවන්. 14 චාලකයේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. 14 ගත්තොත් එහෙම 2යි 3යි උත්තර බලන්න. ශීඝ්‍රතාවය වෙනස් වෙලා නැහැ. B නියතව තියාගෙන A වෙනස් කරාට. එහෙනම් Aට සම්බන්ධව ශුන්‍ය පෙළක්. ඒ කියන්නේ Aට අදාළ වරන් තියෙන M කියලා M කියන්නේ බිඳුව. දෙවෙනි එක ඉතින් අපි දාන්න දෙවෙනි එක B ට සාපේක්ෂව හොයන්න ඕන. ශීඝ්‍රතාවයේ සමානයි පළවෙනි එකට අදාළව k වාරයක්. ඒකේ 0.3ට m 0.1ට m දෙකට 0.05යි 4 ඒ වාරයක්. ඒකේ 0.2 ඒක ඕනේ නැහැ මම ඒකේ සාන්ද්‍රය සමාන වෙන අවස්ථාව සලකනවා. 0.3 m
අපිට පුළුවන් දෙකේ බෙදීම 1 54 බෙදීම 6 සමාන වෙනවා 3ට n 9ට 3 n කියන්නේ 2යි n සමානයි 2යි එනම් n කියන්නේ 2යි බිංදුවයි 2යි උත්තරය අංක 3 මට 4නේ අපේ 15 වෙනි ප්‍රශ්නය වෛද්‍ය පරීක්ෂණයකදී යූරියා NH2CO NH2 HNO2 එක්ක ප්‍රතික්‍රියා කරනවා යූරියා 1.2 ග්‍රෑම් අඩංගු මුත්‍රා සාම්පලයක් වැඩිපුර HNO2 සමග ප්‍රතික්‍රියා කරාම කාබන් ඩයොක්සයිඩ් 2 3 ජලය ලැබෙනවා පහත දැක්කේ ප්‍රතික්‍රියාව අවසානයේ ලැබුණු වායු මිශ්‍රණය ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් ගමන් කරන ලදී. පසුව ලැබුණු වායු පරිමාව කොච්චරක් වෙන්න පුළුවන්ද? කාම උෂ්ණත්වයේදී පීඩනයේදී වායු මවුලයක පරිමාව තියෙනවා 24යි ඝන ඩෙසිමීටර්. හරි. මොකද්ද මෙතන අපි කරන්න තියෙන්නේ? මේක බලන්න මෙයාගේ අවසානයේ මේ ප්‍රතික්‍රියාව මෙයා HNO2 වැඩිපුර දානවා කියන්නේ අපි මෙයා ඉවරනකම් ප්‍රතික්‍රියා කරනවා. යූරියා මවුල කොච්චරක් හිටියද? එකෙන් කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් මවුල කොච්චරක් ලැබෙනවද? ජලය ද්‍රව ජලයේ විදිහට සලකන්න වෙන්නේ හේතුව කාම උෂ්ණත්වයේ ප්‍රතික්‍රියාව වෙද්දී ජලය වාෂ්ප වෙන්නේ. සෙල්සියස් අංශක 100ට වඩා වැඩි උෂ්ණත්වයකදී ප්‍රාප්ත කරොත් තමයි ජලය වායුවක් විදිහට වාෂ්පයක් විදිහට ගන්න වෙන්නේ. මෙතන එහෙනම් ජලයේ ද්‍රව ලැබෙන වායු වෙන්නේ මේ දෙන්න මේ මිශ්‍රණයේ අවසානයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම කවුද ඉවත් වෙන වායුව කියලා පස්සේ බලමු. එහෙනම් අපි මුලින් බලමු මේක ප්‍රතික්‍රියා කරාම අවසානයේ කොච්චර මවුල එනවද කොච්චර පරිමාවක් ලැබෙනවද කියලා. යූරියා වල මෞලික ස්කන්ධය හොයන්න. නයිට්‍රජන් 2යි. නයිට්‍රජන් වල තියෙනවා 14යි 28යි කියන්නේ. හයිඩ්‍රජන් 4යි. කාබන් 12යි 16යි. 28යි 32යි 60ක් වෙනවා. 60යි ග්‍රෑම් මවුලේ. මේක 60යි ග්‍රෑම් මවුලයට බෙදුවාම එන්නේ 0.02යි මවුල. මේක වලින් තුලිතද කියලා බලන්න. තුලිත කරලා දුන්නත් බලන්න තුලිතද කියලා. මොකද අපිට ඔය දෙන ඒවා විශ්වාස කරන්න එපා. සමහරක් අවුරුදු වල අපි දැකලා තියෙන දෙයක් තමයි මෙහෙම සමහරක් තුලිත කරලා පෙවුනට සමහරක් ඒවා තුලිත නොකර ඉන්න පුළුවන්. ඉතින් බලන්න මේක නම් තුලිතයි. නයිට්‍රජන් සල්ෆයිඩ් කියනකොට හරි කාබන් එකට කාබන් එක හරි හයිඩ්‍රජන් හයිඩ්‍රොක්සයිඩ් හරි තුලිතයි. එහෙනම් මෙයාගේ 0.02කින් කාබන් ඩයොක්සයිඩ් මවුල එනවා. එකට එකක් ඉන්න 0.02ක් නයිට්‍රජන් එනවා දෙකට එකට දෙකක් ඉන්න 0.04ක් මවුල. ඒතර මුළු වායු මවුල එනවා 0.06ක්. මේ 0.06 පරිමාව ගන්න අපිට සිද්ධ වෙනවා එයාගේ මෞලික ස්කන්ධයෙන් වායු මෞලික පරිමාවෙන් ගුණ කරන්න. මෞලික පරිමාව කියන්නේ මෙච්චර ගන්න ඩෙසිමීටර් ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් අපි දන්න දේ තමයි මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් යවුවාම ඉවත් වෙන්නේ කවුද? කාබන් ඩයොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩය කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම සෝඩියම් කාබනේට් විදියට ඉවත් වෙනවා කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ආම්ලික වායුවක් හින්දා යා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ට උරාගෙන ඉවත් කරතන එක. එහෙනම් මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් යවුවාම ඉවත් වෙනවා මේ 0.02. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුලින් යවුවට පස්සේ ඉතුරු වෙන්නේ නයිට්‍රජන් විතරයි. නැත්නම් ඉතුරු වායු මවුල ගන්න වෙන්නේ 0.04යි මවුල. එහෙනම් අවසන් වායු පරිමාව වෙන්නේ නයිට්‍රජන් මවුල වලට අදාළව විතරයි 0.04යි මවුල ගුණ කරන්නේ 27. මවුලයක පරිමාව දන්නවා ඝන ඩෙසිමීටර 27. එතන 0.96 0.96 ඝන ඩෙසිමීටර පරිමාවක් තමයි වායු අවසානයේ ඉතුරු වෙන්නේ. ඒතර මෙතන හිතන්න ඕනේ ප්‍රතික්‍රියාවට අදාළව ගෙන දෙන කට්ටිය
බලන්න ඕනේ වායු කියලා සලකන අය ජලයේ වායු කියලා සලකන්නේ නැහැ. මොකද කාමර උෂ්ණත්වයේදී අපි මේක සලකන්නේ. 100ට වඩා වැඩි වුණොත් විතරයි ජලයේ වාෂ්පයක් විදියට ගන්න යන්නේ. ඒ වගේම තමයි මෙතනදී අපි තව හිතන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම ප්‍රතික්‍රියා කරලා ඉවත් වෙන වායු කවුද? එක කාබන් ඩයොක්සයිඩ්. නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පැහැදිලිද ඒක ආපු විදිය? එහෙනම් 16 තියෙන්නේ pH3 හා pH3 හා XI අතර ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. මේකේ එන්තල්පි පර්යාසය දීලා තියෙනවා ඩෙල්ටා H ඍණ 101.8 කිලෝ ජූල්. pH3 හා HI වල සම්මත උත්පාදන එන්තල්පි අගයන් දීලා තියෙනවා. මේ දෙන්නගේ උත්පාදන එන්තල්පි දීලා තියෙනවා. අහන්නේ මෙයාගේ උත්පාදන එන්තල්පිය කොච්චරද කියලා. මෙයාගේ උත්පාදනය වෙන්නේ ෆොස්ෆරස් සම්මත අවස්ථාවෙන් හදා ගන්න ඕන. P4 කියලා හතරෙන් ගත්තත් අවුලක් නැහැ. H2 දෙකක් I2 වලින් භාගය. නේද? එතකොට මේ කට්ටියගේ උත්පාදනය තමයි අපට අහන්නේ. ඉතින් pH3 ගේ උත්පාදනය දීලා තියෙනවා. pH3 මවුල එකක් හදාගන්නේ pH3 මෙතන හයිඩ්‍රජන් ලගෙන. ඉතින් එතනයි මේ කට්ටියගෙන් මම හදාගන්නේ. එතකොට pH3 වලට ෆොස්ෆරස් සම්මත අවස්ථාව හයිඩ්‍රජන් සම්මත වායු වෙන අවස්ථාවෙන් තමයි හදාගන්නේ. ඉතින් pH3 මවුල එක 5.4යි. HI වලට අදාළවත් සමත උත්පාදන එන්තල්පිය අපිට දීලා තියෙනවා 36.5. එහෙනම් ඉතින් S දාන්න ඍණ 101.8 ධන 5.4 ධන 26.5 මේ එකතු ටික සමාන වෙන්න ඕන ඩෙල්ටා H උත්පාදනයට මේවා සුළු කරාම උත්තරේ 31.9ක් අඩු කරාම 69.9 ඍණ කිලෝ ජූල් මවුල එක. හත්වෙනි ප්‍රශ්නය අපිට කියලා තියෙනවා කෙල්වින් 300 උෂ්ණත්වයේ පවතින හීලියම් වායුවේ මධ්‍යස්ථ වේගය සහිත නයිට්‍රජන් වායුවේ ස්කන්ධ වර්ග මධ්‍යස්ථ වේගය සමාන වෙන්නේ මොකකටද 3යි RT බෙදීම m. ඉතින් මධ්‍යස්ථ වේගය කියන්නේ මේක වර්ගමූල ගන්න ඕනේ. එහෙනම් 3යි RT බෙදීම m වල වර්ගමූලය. මධ්‍යස්ථ වේගය. එහෙනම් අවස්ථා දෙකට දාන්න. එතකොට මේ දෙන්න සමාන වෙනවා කියන්නේ 3යි RT බෙදීම m ගේ අපි මේකේ මධ්‍යස්ථ වේගය කියලා ගන්නෙ වර්ග මධ්‍යස්ථ මූල වේගය. හේතුව මධ්‍යස්ථ වේගයක් ගැන දේව වර්ග කරලා එකතු කරා දෛශික ප්‍රශ්නයත් එක්ක අපි සිද්ධාන්තවල කතා කරන්නේ. එතකොට එනාගේ විශාල හින්දා තමයි වර්ග මූලය ගන්න. එතකොට ඇත්තටම මේ මධ්‍යස්ථ වේගය කියන්නේ වර්ග මධ්‍යස්ථ මූල වේගය තමයි අපිට සලකන්න වෙන්නේ. එහෙනම් මේකේ අපිට දීලා තියෙන්නේ මොන හීලියම් තියනවලු 300 එහෙනම් දෙකට අදාළව දාන්න අවස්ථා දෙකට. 3යි RT m1 3යි RT බෙදීම m මේ දෙක එකිනෙකට සමාන වෙන්න ඕනේ. මේකෙදින් ඔය වර්ගය ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද දෙපැත්තේම දෙකක් සංසන්දනය කරද්දි කැපිලා යනවනේ. වර්ග මූලයේ සලකුවත් අවුලක් නැහැ. මෙතන සංසන්දනයක් වෙනවා. කැපිලා යනවා. හරිද? එතකොට
හිතන්න ඕනේ අපි දාමු එහෙනම් හීලියම්ට මේ පැත්තේ R T දීලා තියෙනවා යාගේ 300. හීලියම්ගේ මෞලික ස්කන්ධය 4. දෙපැත්තෙම දෙන්නගේම සංසන්දනයක් කරද්දී වර්ගමූල හිතන්න ඕනේ නැහැ. ඒ කියන්නේ වර්ග මධ්‍යයන් ප්‍රවේග සමීකරණයෙන් උනත් හල් කරනවා. සංසන්දනයක් තියෙනවා. 3යි R T තමයි අහන්නේ M2ට අදාළව M2 කියන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් කීයද එන්නේ අපිට 14යි 28යි. පැහැදිලිද ප්‍රශ්නේ? එතකොට නයිට්‍රජන්ගේ දීලා තියෙනවා 14යි. එතකොට N2 වෙද්දි 28යි. T බලන්න 3ට 3 කැපෙනවා. T වෙන්නේ 300 වැඩි කිරීම 28 බෙදීම 4. 4ට 7යි 2100. තියනවාද උත්තරයක් එක්ක? දාට සම්මත එන්තැල්පි පර්යාස දෙකක් දීලා තියෙනවා. ඒකේ කාබන් ඝනය හයිඩ්‍රජන් එක ප්‍රතික්‍රියා කළා CH4 ආයේ H2 ගේ බන්ධන විඝටන එන්තැල්පිය දීලා තියෙනවා. ඔය දෙක ඇසුරෙන් හොයන්නලු කාබන් ඝනය 4යි පරමාණු හයිඩ්‍රජන් වායුව CH4 ගෑස් එක බවට පත්වන ප්‍රතික්‍රියාවේ සම්මත එන්තැල්පි පර්යාස හොයන්නලු. මේක හොයන්න කියන්නේ. එහෙනම් දිලා තියෙන தත්ත්වය යොදාගන්න. ඉතින් CH4 ගේ උත්පාදනය දීලා තියෙනවා අපිට. කාබන් ඝනයෙන් එකයි H2 ගෑස් එක පත් කිරීම මවුලයකට අදාළ තමයි දෙන්නේ. ඍණ 75ම ගන්න. ඉතින් මෙතනින් කාබන් සමානයි. එහෙනම් H2 2යි 4යි H කරන්නේ අපිට දැන් දෙනවා H2 එකක් 2යි H කරන්න 436 වෙනවා 436ව දෙකක්. එතකොට H2 මවුල දෙකකට අදාළ තමයි සලකන්නේ. S දාන්න. එහෙනම් ඩෙල්ටා H දාන්න 436 දෙක 872 සමානයි ඍණ 75. ඩෙල්ටා H සමානයි ඍණ 75යි. ඍණ 872 උත්තරේ ඍණ 900 ගණන් තියෙනවා. ඍණ 947 තියෙනවා. උත්තරය අංක 1. 19 වෙනි ප්‍රශ්නය. ඝනත්වයේ දීලා තියෙන සංශුද්ධතාව දීලා තියෙන ස්කන්ධය අනුව බාර ප්‍රතිශතය දීලා තියෙන FeCl ගේ ඒක භාවිතා කරලා 1 mol Dm ඍණ 3 FeCl ගෙන් 250ක් හදා ගන්න අම්ලයේ පරිමාව හදන්න. අම්ලයේ දීලා තියෙන සාන්ද්‍රණයෙන් මේ පරිමාව හදන්න මේ අපිට දීලා තියෙන අම්ලයෙන් කොච්චරක් ඕනද කියලා අහන්නේ. එහෙනම් මුලින්ම මේ ඝනත්වය ඇසුරෙන් සාන්ද්‍රණ හදාගන්න FeCl. එහෙනම් මේ FeCl ගේ සාන්ද්‍රණය අපිට සොයා ගන්න ඕනේ. ඝනත්වයෙන් කියන්නේ ඝන සෙන්ටිමීටර එකක FeCl ස්කන්ධය 1.12. මේ ස්කන්ධය වෙන්නේ ජලයයි FeCl දෙකම. එහෙනම් අපිට FeCl විතරක් බලන්න ඕන කොච්චර ස්කන්ධයක් ඉන්නවද කියලා ඝන සෙන්ටිමීටර එකක. ඝන සෙන්ටිමීටර එකක FeCl ගේ ස්කන්ධය වෙන්නේ 125යි. මොකද 100ක් ගත්තොත් 125යි FeCl ගේ බර. මේ 1.12කින් 125 FeCl ගේ බර වෙන්නේ අනිත් 175 ජලයේ බර තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න මෙච්චර ස්කන්ධයක් තියෙනවා FeCl. එහෙනම් මෙතන කොච්චර මවුල ගාණක් ඉන්නවද බලන්න ඝන සෙන්ටිමීටර එකක. මවුල ගාණ බලන්න FeCl ගේ මවුලික ස්කන්ධයෙන් බෙදෙනවා. 35.5 36.5 බෙදුවාම මෙන්න ඝන සෙන්ටිමීටර එකක මෙච්චර මවුල ගාණක්. සාන්ද්‍රණය කියන්නේ mol Dm ඍණ 3. සාන්ද්‍රණය කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක ඉන්න මවුල ගාණ. එහෙනම් ඝන සෙන්ටිමීටර එකක මෙච්චර නම් ඝන සෙන්ටිමීටර 1000ක බලන්න. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර එකක බලන්න මේක 1000න් ගුණ කරලා. ඔන්න එනවා 1000ක ඉන්න මවුල ගාණ. ඉතින් මේ සාන්ද්‍රණය මේකේ උත්තරේ එන්නේ CL ගේ සාන්ද්‍රණය mol Dm ඍණ 3. සුළු කරගන්න. ඕක සුළු කරා වෙනවා 7.67 mol Dm ඍණ 3. මේ සාන්ද්‍රණය සහිත FeCl එකෙන් අපිට දීලා තියෙනවා 1 mol Dm ඍණ 3 FeCl ගේ 250ක් හදා ගන්න ඕනලු අවස්ථා දෙකට C1 E1 දාන්න.
අවස්ථා දෙකේ මවල ගණන් සමාන වෙන්න ඕන. ඉතින් අපිට දීලා තියෙන්නේ 7.6 7 mol dm තුන ඒකේ පරිමාව තමයි අහන්නේ. ඕන එකේ 1 mol dm වෙන තුනෙන් 250. එහෙනම් v වෙන්නේ 250 වෙදීම 7.67 7යි උත්තරේ නා 30 ගාන. එතකොට මේකේ 250 බෙදීම 7යි ගාන 30 ගානක් එන්න ඕන උත්තරේ. 30 ගණන් දෙකක් තියෙන සුළු කරන්න වෙනවා. 32 ගානක් එන්න 32.6 වෙනවා සුළු කරන්න. එතකොට අවශ්‍ය SCL පරිමාව වෙන්නේ උත්තරේ අංක 1.19. මේ දෙකම ෆිසිකල් වලින් තියෙන්නේ. දෙකටම උත්තරේ අංක 1. ඊළඟ ප්‍රශ්නේ 20 පහත් දාන ශ්‍රේණි සඳහා ශ්‍රේණි සලකන්න අහන්නේ දී ගුණයේ කට්ටියගේ ඔක්සයිඩ් දීලා තියෙන්නේ ආම්ලික භාෂ්මික උභයගුණී උදාසීන පිළිවෙල දක්වන්න. අපි දන්නවා ලෝහ ඔක්සයිඩ් S ගුණය නම් භාෂ්මික කට්ටිය ඉන්නේ. P ගුණය නම් ආම්ලික කට්ටිය ඉන්නේ. අපි දන්නවා D ගුණයේදී කතා කරා සිද්ධාන්ත වලට ආම්ලික භාෂ්මික උභයගුණී ඔක්කොම ඉන්නවා. ඉතින් මෙතන වැනේඩියම්, ක්‍රෝමියම්, නයිට්‍රජන්, මැංගනීස් කියන කට්ටියගේ ඔක්සයිඩ් සලකලා තියෙනවා. මේක ප්‍රධානම නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් ගත්තොත් NO නයිට්‍රජන්ගේ අවස්ථාවන් සලකන්න ඔක්සිජන් අංකය වැඩි වෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා. නයිට්‍රජන්ගේ ධන 1 ධන 2 NO N2O කට්ටිය ගත්තොත් උදාසීන. හරිද? මේ දෙන්න උදාසීනයි. ආය උදාසීන කට්ටිය කාබන් මොනොක්සයිඩ් උදාසීනයි. ඊට පස්සේ N2O3 ධන 3 දුබල ආම්ලිකයි. NO2 ධන 4 N2O4 ලා ආම්ලිකයි. මේගොල්ලෝ ජලීය ද්‍රාවණ ලැබෙන අම්ලත් අපි කතා කරලා තියෙනවා. ධන 5 N2O5 ප්‍රබල ආම්ලිකයි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම වැනේඩියම්ගේ ඔක්සයිඩ් ටික ධන 2 ඉඳන් ධන 5 අවස්ථා දක්වා ඔක්සයිඩ් ටික ඉන්නවා. VO ධන 2යි වැනේඩියම්ගේ, V2O3 ධන 3යි, VO2 V2O4 VO2 තමයි ප්‍රධාන ගන්නෙ, V2O5 ධන 5 ඔක්සිජන් අවස්ථාව. නේද? ඔක්සිජන් අංකය වැඩි වෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා. වැනේඩියම්ගේ මතක තියාගන්න ඕනේ උභය ගුණී වෙන්නේ VO2 උභය ගුණී. එහෙනම් ඔක්සිජන් අංකය අඩු කට්ටිය භාෂ්මිකයි, වැඩි කට්ටිය ආම්ලිකයි. එහෙනම් මෙයා ආම්ලිකයි, මේගොල්ලෝ භාෂ්මික වෙනවා. පැහැදිලි නේද? මෙයාලා භාෂ්මික. ඊළඟට අපි ගත්තොත් එහෙම ක්‍රෝමියම්ගෙත් ඔය විදිහටම ක්‍රෝමියම්ගේ ධන 2 CrO, ධන 3 Cr2O3, ධන 4 CrO2, ධන 5 Cr2O5. ඔය විදිහට ඔක්සිකරණාංක ගත්තොත් එයාගේ උභය ගුණී ගැනත් ඔළුවේ තියෙන්න ඕනේ. Cr2O3 තමයි උභය ගුණී වෙන්නේ. ඔක්සිකරණාංකේ වැඩි කට්ටිය ආම්ලිකයි. මේගොල්ලෝ ආම්ලිකයි. මේගොල්ලෝ අතරම දුබල ආම්ලිකයි මේ දෙන්න. මේගොල්ලෝ CrO කියන එක ධන 2 ඔක්සිකරණ අවස්ථාව අඩු කෙනා භාෂ්මිකයි. එයා දුබල භාෂ්මිකයි. ඔය විදිහටම ඉතින් අපිට මැංගනීස් එකක් ගත හැකියි. මැංගනීස් එකත් දොර උභය ගුණී කවුද කියලා ඔළුවේ තියෙන්න ඕනේ. MnO2 කලතුඹුර ආක්ෂේපය තමයි උභය ගුණී වෙන්නේ. මැංගනීස් එකත් ඔය විදිහටම අපිට සලකත හැකියි. ධන 2 අවස්ථාවේ ඉඳන් ගත හැකි ධන 7 දක්වා මැංගනීස් එකේ. ධන 2 නම් MnO, ධන 3 නම් Mn2O3, MnO2 ධන 4යි නේද? ඊට පස්සේ ධන 6 ධන 7. පැහැදිලිනේ? ඔය විදිහට සලකන්න ඕන ඔක්සිකරණ අවස්ථා. MnO3 Mn2O7 මොන ඔක්සිකරණ අවස්ථා ටික. මේකෙන් උභය ගුණී වෙන්නේ MnO2 කෙනා තමයි උභය ගුණී වෙන්නේ. එහෙනම් ඔක්සිකරණාංකේ වැඩි මේ කට්ටිය ආම්ලික වෙනවා, උඩ කට්ටිය භාෂ්මික වෙනවා. මේගොල්ලෝ ආම්ලිකයි. එයාලා භාෂ්මිකයි. ඔන්න ඔය රටාව අතර තියෙන්නේ මොකද? D ගුණය ආම්ලික භාෂ්මික උභය ගුණී හැමෝම ටික ඉන්නවා. එතකොට මේ ප්‍රශ්නෙට අදාළව අහන්නේ මුලින්ම ආම්ලික කෙනා
मैंगनीज के धन 7 आम्लिक एक हरि V2O5 वेनेडियम V2O5 ආම්ලික එහෙනම් එයා භාෂ්මික වෙන්නේ නැහැ වැරදි. ආම්ලික භාෂ්මික උභයගුණී උදාසීනමයි. VO ගත්තොත් භාෂ්මිකයි වැරදි ආම්ලික නෙමෙයි. MnO3 නම් ආම්ලිකයි එක හරි. දෙක Mn2O3 උභයගුණී භාෂ්මික නෙමෙයි වැරදි. හතරවෙනි උත්තරේ V2O5 ගත්තොත් එහෙම ඉහළ ඔක්සිකරණාංකයේ ආම්ලිකයි එක හරි. V2O3 හරි භාෂ්මිකයි එයා. MnO2 උභයගුණී එක හරි. ඊට පස්සේ NO උදාසීනයි හරි උත්තරය අංක 4. ඔළුවේ තියෙනවනේ ප්‍රධානම දේ තමයි උභයගුණී කට්ටිය මතක තියාගන්න සෙට් එකෙන්. මැංගනීස්, ක්‍රෝමියම්, වැනේඩියම් ගේ උභයගුණී ඔක්සයිඩ් ටික ඔළුවේ තියෙනවා. ඊට පස්සේ එකෙන් ගන්න ඒ අවස්ථාවට වඩා ඔක්සිකරණාංකය වැඩි වෙද්දී ආම්ලිකයි අඩු වෙද්දී භාෂ්මික. උදාසීන කට්ටිය N2O NO කාබන් මොනොක්සයිඩ් වගේ කට්ටිය තමයි උදාසීන කියලා ගන්න. 21 kP ගාණක් තියෙන්නේ කෙල්වින් 1000 උෂ්ණත්වයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව 5 ඩිග්‍රී 10 පීඩනයක් යටතේ තියෙනවලු. කාබන් ඩයොක්සයිඩ් ගෑස් ඉන්නවලු ආරම්භයේ පීඩනය 5 වැඩි කිරීම 10 15. මෙව වාජනයට ග්‍රැෆයිට් මේ නිකන් දානවා. දාන සමතුලිතයක් ඇති කරනවලු 2CO සමතුලිතයක් තියෙනවා. මේ විට පද්ධතියේ පීඩනය 8 වැඩි කිරීම 10 15. මේක වුණාම අවසාන පීඩනය 5 වැඩි කිරීම 8 වැඩි කිරීම 10 15. පීඩනය වැඩි වෙලා. KP අහන. අපි දන්නවා මේකේ ආරම්භක මවුල හොයාගෙන සාන්ද්‍රණය හොයාගෙන තමයි නැත්තම් ආරම්භක මවුල ගණන් හොයාගෙන විඝටන සලකලා සමතුලිත මවුල ගණන් අරගෙන මවුල භාග අරගෙන මුළු පීඩනයෙන් ගුණ කරලා ආංශික පීඩන ආදේශ කරලා තමයි KP ගන්න. KP කියන්නේ කාබන් මොනොක්සයිඩ් ගෑස් ආංශික පීඩනයේ වර්ගය බෙදීම ඝනයක එන ඔය ආංශික පීඩන හොයා ගන්න ඕනේ. හැබැයි අපිට ආරම්භක මවුල ගණන් මුකුත් දීලා නැහැ. ආරම්භක කාබන් ඩයොක්සයිඩ් ගේ පීඩනය තමයි දීලා තියෙන්නේ. PV සමාන NRT අනුව අපිට පේනවා උෂ්ණත්වයේ නියත විට පරිමාවත් නියත නම් මවුල ගාන වෙනුවට පීඩනය යොදා ගන්න පුළුවන්. එහෙනම් ආරම්භක මවුල ගාන වෙනුවට මට ආරම්භක වෙන පීඩනය දැම්මා. මෙයාගේ විඝටනයත් මම පීඩන විදිහට මට සලකතේ. එහෙනම් සමතුලිත විට මෙයාගේ ඉන්නේ 5 වැඩි කිරීම 10 5 ඍණ T. මෙහෙම මවුල ගාන වෙනුවට පීඩන සලකන්නේ පරිමාවයි උෂ්ණත්වයයි නියත. එහෙනම් මෙයාගේ P විඝටනය වුණත් මෙයාගේ හැදෙන්නේ 2යි P. ඒතර සමතුලිත විට මුල් පීඩනය වෙන්නේ 5 වැඩි කිරීම 10 5 දාන මුළු පීඩනය. මොකද මෙයාගේ එකක් විඝටනය වුණත් මෙයාගේ දෙකක් හැදෙනවා. P නම් 2යි P හැදෙනවා. මේකේ එකතුව තමයි මේ මුළු පීඩනය. අපිට ඒක දීලා තියෙනවා. 8 වැඩි කිරීම 10 5යි. එහෙනම් මේ P කියන්නේ 3 වැඩි කිරීම 10 5යි. එහෙනම් අවසානයේ කාබන් මොනොක්සයිඩ් ගේ ආංශික පීඩනය වෙන 3 වැඩි කිරීම 10 5ව 2ක්. 6 වැඩි කිරීම 10 5යි. අවසානයේ මෙයාගේ එනවා කාබන් ඩයොක්සයිඩ් ගේ ආංශික පීඩනය එනවා 5 වැඩි කිරීම 10 5 වෙන 2 වැඩි කිරීම 10යි. එහෙනම් ඔන්න සමතුලිත විට පීඩනයක් ගන්නවා. ඒ පීඩ ආදේශ කරනවා. කාබන් මොනොක්සයිඩ් ගේ 6 වැඩි කිරීම 10 5. යාගේ වර්ගය බෙදීම 2 වැඩි කිරීම 10යි. සුළු කරාම 6 වරක් 6 36යි 36 බෙදීම 2 18යි. 18 වැඩි කිරීම 10 5ක් වෙනවා. උත්තරය අංක 3. 22 සංයෝගයක් දීලා දෙනවා. ඒකට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මාම හැදෙන කට්ටිය තමයි අහන්නේ. ඉතින් එයාගේ ඉන්නවා ඇල්කොහොලයක් CH2OH
ෆීනෝල් නෙමෙයි CH මෙයා ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ C ඩබල් OH ලා ඉතින් ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් ලවණය වෙනවා ෆීනෝලත් OH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා එහෙනම් මෙන්න මේ වගේ ඵලයක් වනේ අවසානයේ ලැබෙන්නේ උත්තරය අංක 1 23 පාදක ප්‍රකාශිතර නිවැරදි වන්නේ කුමක්ද උෂ්ණත්වය වැඩි වෙනකොට සියලු රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි වෙයි. ඔව් හරි. උෂ්ණත්වය වැඩි වෙනකොට ශීඝ්‍රතාවය ඕනම එකක වැඩි වෙනවා. ගැටුම් ගණන වැඩි වෙන හින්දා. චාලක ශක්තිය වැඩි වෙන හින්දා. පැහැදිලිනේ? ශක්තිය ශක්තිය එක්වන අනුභාගය වැඩි වෙනවා. උචිත දිශානතියෙන් ගැටුම් වැඩි වෙනවා. සමතුලිතතාවයේ සමතුලිතතා ලක්ෂ්‍ය තමයි ලෙචර්ලියා අණුව දිරිමත් වීම ගන්න. නම් ප්‍රකාශයේ 23ට එක. උෂ්ණත්වය වැඩි වෙනකොට තාපදායක ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය අඩු වෙනවලු වැරදි. උෂ්ණත්වය වැඩි වෙනකොට ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල පමණලු ඒ දිරිමත් වීම වෙන්නේ. මේ අහන්නේ ශීඝ්‍රතාවය. තාපදායක ප්‍රතික්‍රියාවක රත් කිරීම පද්ධතිය සමතුලිතතා ලක්ෂ්‍ය එළඹීමට හේතු වෙයි. රත් කරාම ඕනම එකක ශීඝ්‍රතාවය වැඩි වෙනවා ගැටුම් වැඩි වෙන හින්දා ඒක වෙන්නේ. සාමර උෂ්ණත්වයේදී තාපදායක ප්‍රතික්‍රියා පමණක් සෑම සිද්ධ වෙයි. ඒකත් අපි කතා කරලා තිනවා ඩෙල්ටා G ඍණ වෙන්න පුළුවන් අවස්ථා. තාප අවශෝෂක වෙලත් ඉහළ උෂ්ණත්වයන් යටතේ මේ මුළු එක ඍණ වෙන්න ඕන. ඉතින් මේක තාප අවශෝෂක වුණත් මේ පදේ ඍණ වැඩි නම් තාප අවශෝෂක එකක් වුණා සෑම සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් හරියන්නේ 23ට එක විතරයි. උෂ්ණත්වය වැඩි වෙනකොට සියලු රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි. 24 ඊයම් අම්ල ඇකියුමුලේටරේ විද්‍යුත්ගාමක බලය. අපි දන්නවා විද්‍යුත්ගාමක බලය වැඩි කරන්න පුළුවන් විදි. උෂ්ණත්වය වැඩි කරලා පුළුවන්. විද්‍යුත් විච්ඡේද ද්‍රාවණයේ සාන්ද්‍රණය වැඩි කරලා පුළුවන්. වර්ගඵල බලපාන්නේ ඉලෙක්ට්‍රෝන වල. එහෙනම් මොකද්ද? සල්ෆියුරික් අම්ලයේ සාන්ද්‍රණය වැඩි කිරීමෙන් හරි. විශාල තහඩු දැම්ම කියලා වෙන්නේ නැහැ. කුඩා තහඩු දැම්ම කියලා වෙන්නේ නැහැ. ජලය දැම්මම සාන්ද්‍රණය අඩු වෙලා ඒත් මොකද්ද වෙන්නේ? ජලය දාලා සාන්ද්‍රණය ජලය දැම්මම සාන්ද්‍රණය අඩු වෙලා ඒත් ශීඝ්‍රතාවය අඩු වෙනවා. කණුක HCl එක කරාම වෙන්නේ ඒත් HCl පරිමාවක් එකතු වෙන හින්දා මවුල ගන්න වැඩි වුණා. විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය අඩු වෙනවා එතකොට. එහෙනම් උත්තරේ වෙන්නේ මොකද? ලෙඩ් අම්ල ඇකියුමුලේටරේ විද්‍යුත් විච්ඡේදය වෙන්නේ සල්ෆියුරික්. ලෙඩ් හා ලෙඩ් ඔක්සයිඩ් තමයි කැතෝඩ් ඇනෝඩ් විතර ක්‍රියා කරන්නේ. එහෙනම් මේකේ විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය සල්ෆියුරික් සාන්ද්‍රණය වැඩි කරලා තමයි අපිට කරන්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්වය වැඩි කරලා විද්‍යුත් ගාම බලය වැඩි කරනවා. එහෙනම් උත්තරය අංක 1 24. ඉතින් පස්වෙනි ප්‍රශ්නය C2H5Br ට ඇමෝනියා දැම්මම මොකද වෙන්නේ? ඇමෝනියා දැම්මම ඒ H එක ගාන ඉවත් වෙනවා. මුලින්ම හයිඩ්‍රජන් එක්කෙනෙක් කියලා C2H5 සම්බන්ධ වෙනවා. ඊට තව එක්කෙනෙක් යනවා C2H5 සම්බන්ධ වෙනවා. ආයෙ එක්කෙනෙක් යනවා C2H5 සම්බන්ධ. ඉතින් මේකේ දීලා තියෙන උත්තරේ දීලා තියෙන නයිට්‍රජන්ට හයිඩ්‍රජන් නේද CH3 සම්බන්ධ වෙනවා කියන්නේ. CH3 නෙවෙයි C2H5 සම්බන්ධ නෙවෙයි. දෙවෙනි එක බෙන්සීන්ට කෙලින්ම වැදුණු C6H5 කියන්නේ බෙන්සීන්ට කෙලින්ම වැදුණු Br ඇමෝනියා එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ වැරදි. ඊළඟ එකක් තියෙන්නේ බෙන්සීන්ට කෙලින්ම වැදුණු මෙයත් එක්ක CH3MgBr. මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මේ Br එකේ ගලවන්න අමාරුයි. හේතුව මෙයා එක සරමේට දායක කරලා බෙන්සීන්ට වැදිච්ච හැලගෙන මේගොල්ලොත් එක්ක මෙහෙම ප්‍රතික්‍රියා කරන්නේ. ඒකත් වැරදි. ඊළඟ එක බෙන්සීන්ට කෙලින්ම වැදුණු NH2 ගේ හයිඩ්‍රජන්ලා ගැලවිලා තියෙනවා. ඒක වෙන්න පුළුවන්. NH2 ගේ හයිඩ්‍රජන්ලා වෙනුවට CH3 සම්බන්ධ වෙන්න පුළුවන්. CH3 ආයෙ තව CH3 කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒක ඒ විදිහට ගන්න පුළුවන්. බෙන්සීන්ට කෙලින්ම වැදුණු NH2 කොටස්. හැබැයි බෙන්සීන්ට කෙලින්ම වැදුණු Br වලින් ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. මේකේ හයිඩ්‍රජන්ල ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. මොකද නයිට්‍රජන් නෙවෙයි ප්‍රතික්‍රියා වෙන්නේ නයිට්‍රජන් වැදුණු හයිඩ්‍රජන්ල. හයිඩ්‍රජන්ල හරහා CH3 කොටස් තුනක් සම්බන්ධ වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට මේක ධන වෙනවා නයිට්‍රජන්. මොකද දෙකයි සම්බන්ධ වෙන්නේ H2කට. මුලින්ම H2කට Br එක ගන්න මෙහිම CH3 කොටස් දෙකක් දෙනවා. ඊළඟ එක දායක බන්ධනයකින් තමයි එන්නේ CH3 එක. CH3 දාන්න.
චාතුර්ථක ලවණය. ඊට පස්සේ මේකට PR මයිනස් සම්බන්ධ. ඕක තමයි ඔය දීලා තියෙන්නේ. 5යි n ට CH3 කොටස් 3යි PR. ඒක වෙන්න පුළුවන්. අන්න වෙන්න පුළුවන් 7. ඊළඟ එක දිහා තියෙන්නේ H C ත්‍රිත්ව බන්ධන C ට MgBr ඉන්නවා. මෙතනට CH3 කෙනෙක් එන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? මේකේ දෙපැත්ත එක්කම මේක ක්‍රියා කරන්න පුළුවන්. අපිට ග්‍රීන්හට් ප්‍රතිකාරකයේ ස්ථායි වෙන්නේ. දැන් මෙතන MgBr නේ හදලා තියෙන්නේ. මෙතන C ට MgBr ඉන්නවා. MgBr ධන මෙයා ඍණ. මේකට CH3Br දැම්මොත් Br ඍණ. මේක MgBr2 වෙනවා. මෙතනින් එන්නේ H C CH3 C තුනයි H4 ලැබෙනවා. කියලා තියෙන එක වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ H උත් ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක්. නෑ ඒක ස්ථායිව මේ දේ විතරක් අපිට සිද්ධ කරන්න බෑ. මොකද මේ ග්‍රීන්හාර්ඩ් එකත් එක මේ මෙතනත් ආම්ලික හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නේ. H+ ඉවත් වෙන්න පුළුවන්. මේ H+ එක මෙතන Br CH3 ඩෙල්ටා දාන එක ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. ඒතර මේ ඵලය විදියට අවසානයේ මේක ස්ථායි වෙන්නේ නැහැ හේතුව. ත්‍රිත්ව බන්ධනයට කෙලින්ම බැඳුණු හයිඩ්‍රජන් තවත් අග්‍රස්ථ හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. ඒතර උත්තරයේ විදියට සලකන්න පුළුවන් වෙන්නේ අංක 4. තේරුණාද ඒක? H2A නම් දුබල ආම්ලික ද්‍රාවණයේ සාන්ද්‍රණය කියලා. 0.01 mol dm පරිමාව දීලා තියෙන 50. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් උදාසීන කරනවා. එයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා එච්චරයි. වැඩිපුර මෙයා ප්‍රතික්‍රියා කරනවා කියලා. එහෙනම් මෙයා ඉවරණම් ප්‍රතික්‍රියා වෙනවා. මේතන H එකයි මෙයයි ගිහිල්ලා තර NA තමයි එන්නේ. යාලේ දෙකක් හොද. එතකොට ඔය ප්‍රතික්‍රියා වෙද්දී පිටවන තාප ප්‍රමාණය න 53.5 කිලෝ. වෙන තාප ප්‍රමාණයක් පිට වේ කියලා තියෙනවා. මුක්ත වේ කියලා නා රින. දාන රින සලකන්න. මේක දුබල අම්ලයක් නම් ඉතින් රින 54 වඩා අඩු වෙන්න ඕන. උදාසීනීකරණ එන්තල්පි ශක්තිය විද්‍යාවේ කතා කරන උදාසීනීකරණ එන්තල්පි වෙනස් වෙන්න පුළුවන් විදි. එයා දුබල කෙනෙක් ඉන්න තමයි හිම 54 වඩා අඩු වෙලා තියෙන්නේ. අහන්නේ උදාසීනීකරණ එන්තල්පිය අපි දෙන්නේ කොහොමද? අපි උදාසීනීකරණ එන්තල්පිය ගන්න කොච්චරකටද? අපි උදාසීනීකරණ එන්තල්පිය ගන්න මවුලයක. ඒත් මෙතන හයිඩ්‍රජන්ලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් ඍණ 57 දෙන්නෙක් වගේ ඉන්නෝනේ. එහෙනම් බලමු එයා කොච්චරද කියලා. එයාගේ මවුල ගාන බලන්න. මේ මවුල ගානට අදාළ තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් මෙතන මවුල ගාන H2A මවුල ගාන බලන්න. 18.01 ගණන් 50. 0.5 කියනවා 10 න් 3යි මවුලෙන්. මෙන්න මෙච්චර මවුල ප්‍රමාණයකට තමයි මේ තාප ප්‍රමාණයට වෙලා තියෙන්නේ. එහෙනම් උදාසීනීකරණ එන්තල්පිය කියන්නේ මවුලයකට අදාළ තාප ප්‍රමාණය. ඍණ 53.5 බෙදන්න ඕන. 0.5 වැඩි කිරීම 10 ඍණ 3. උඩට ගියාම 10 ධන 3. සුළු කරන්නේ. එතකොට එනවා 53.5 උඩට ගියාම 10 ධන 3 වෙද්දී ඊට පස්සේ 0.5න් බෙදෙනවා. මේක ජූල් දීලා තියෙන්නේ. එතකොට මේක උඩට ගියාම 10 3 කිලෝ ජූල් කරතයි මට කෙලින්ම. කිලෝ ජූල් 53.5 කරතයි. ඒ 10 3 උඩට ගියාම
මේක දෙකෙන් ගුණ කරලා මේකත් දෙකෙන් ගුණ කරනවා කැපිලා යනවා දෙකට දෙකෙන් ගුණ කරාම මේක එක වෙන හින්දා නම් මේක දෙගුණේ 107ක් එන්නේ එතකොට නේද තේරෙනවද මවුල එකකට අදාළව තමයි එන්තැල්පිය කතා කරන්නේ මේ වෙලා තියෙන්නේ මෙච්චර ප්‍රමාණයකට අදාළ එහෙනම් මවුල එකකට අදාළව හොයන්නේ ඍණ 107යි එහෙම 50 ගණක් නැත්නම් 100 ගණක් කියලා දෙන්නේ එකක හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්න හින්දා H+ කෙනෙක් OH- එකක් එක්ක ප්‍රතික්‍රියා කරොත් තමයි ප්‍රබල ආයේ ඍණ 50 වෙන්නේ. ඉතින් මෙතන H+ දෙකක් OH- දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒතර මෙයාගේ මවුලයකට අදාළව ගන්න ඕනේ. ඉතින් තමයි යාගේ ඉඳපු මවුල ගන්න අරගෙන ගත්තා. පැහැදිලිද ඒක? 24 H2 sorry කොපර් සල්ෆේට් ද්‍රාවණයකට Ki දැම්මහම Ki එක් කරනවලු ඊට වැඩිපුර සෝඩියම් ඩයිසල්ෆේට් දානවලු මෙහිදී සිදුවන මොනවද වෙන්නේ? කොපර් සල්ෆේට් ගේන්නේ කොපර් ධන දෙක. කොපර් ධන දෙක Ki ගේ I- එක ප්‍රතික්‍රියා කරලා රෙඩොක්ස් එකක් වෙනවා. මොකද වෙන්නේ? කොපර් ධන දෙක කොපර් ධනයකට ඔක්සිහරණය වෙනවා. I- I2 වෙනවා. මේ කොපර් ධනයකට වැඩිපුර Ki දාන හින්දා එයා මෙයත් එක්ක එකතු කරලා කොපර් අයඩයිඩ් වෙනවා. සුදු පාට අවක්ෂේපයක්. මෙයා I- එක ප්‍රතික්‍රියා කරලා I3-. මේක වැඩිපුර ප්‍රතික්‍රියා කරොත් මෙයා I3-. මෙයාගේ ඉන්නේ I2 ධන I-. ඊට පස්සේ තය සල්ෆේට් දැම්මහම වෙන්නේ මෙතන ඉන්න මේ මෙයාගේ ඇතුලේ ඉන්න I2 ලා තය සල්ෆේට් එක ප්‍රතික්‍රියා වෙනවා. තය සල්ෆේට්ින් තය සල්ෆේට ඔක්සිකරණය වෙලා ටෙට්‍රාතයනේට් බවට I2 I- බවට ඔක්සිහරණය. එතකොට මෙතනින් සෝඩියම් ටෙට්‍රාතයනේට් වෙනවා. සෝඩියම් අයඩයිඩ්. ඉදනවන්නේ කොපර් අයඩයිඩ් හැදෙනවලු හරි. දෙක Cu I2 හැදෙනවලු Cu I2 හැදෙන්නේ නැහැ රෙඩොක්ස් එකක් වෙන්නේ. ධන දෙකෙන් I2 ඉන්නේ නැහැ. සෝඩියම් ථයසල්ෆේට් ඔක්සිකරණය වෙනවලු ඔව් ථය සල්ෆේට් ටෙට්‍රාතයනේට් බවට ඔක්සිකරණය නිදාසන I2 ඔක්සිහරණය වෙනවලු නිදාස් වෙච්ච වෙන I2 යාකින් ඔක්සිහරණය වෙනවා හරි පළමුව දුමුරු පැහැවි අවර්ණ වෙනවලු ඔව් මුලින් I3- හැදෙන හින්දා දුමුරු පාට වෙනවා හැබැයි පස්සේ මේ I3- ගෙන් I2 ඉවත් වෙලා යන හින්දා ආය නැවත අවර්ණ වෙනවා ඒකත් හරි එහෙනම් සිදු නොවෙන්නේ උත්තරය අංක 2 27 ප්‍රශ්නය මම මෙතනම කතා කරනවා 28 අහන්නේ එක්තරා විද්‍යුත් චුම්බක විකිරණයක ෆෝටෝන එකක ශක්තිය දීලා තියෙනවා ඒක තරංග ආයාමය අනේ නම් E = h mu දාන්න mu හදාගත හැකි ප්‍රවේගයේ වේදීම තරංග ආයාමය කියලා C = f ලැම්ඩාට දාන්න ඉතින් ශක්තිය දන්නවනම් ට්‍රාන්ස් නියතය දන්නවනම් ප්‍රවේගය 3 වැඩි කිරීම 10ට යන්නේ ලැම්ඩා හොයාගන්න ලැම්ඩා මීටර වලින් එන්නේ ලැම්ඩා = s e 6.63 වැඩි කිරීම 10 වෙන 34යි t 3 වැඩි කිරීම 10 8යි එදී ශක්තිය 4.8යි 5 වැඩි කිරීම 10 වෙන 19යි ජූල් උත්තරේ එන්නේ මීටර වලින් මීටර නැනෝමීටර කරන්නේ නේ උත්තරේ 10 9න් ගුණ කරාම නැනෝමීටර මීටර වලින් තමයි මේක සුළු කරාම උත්තරේ එන්නේ 10 9 කරලා නැනෝමීටර කරගන්න අපිට උත්තරේ එනවා 410 නැනෝමීටර සුළු ආවද ඒක 29 වෙනි ප්‍රශ්නය 29 කාබනික සංයෝගයකින් ග්‍රෑම් 10ක් ජලීය ද්‍රාවණයක 50ක් ඉන්නවලු කාබනික සංයෝග නිසරණයට 25 CH3CH ක්ලෝරෝෆෝම් දෙපාරක් දාලා නිසරණය කරාම ජලයේ ඉතිරි වන කාබනික සංයෝගය යනවා කාබනික සංයෝගයේ ජලයේ ඊට වඩා CH3CH වල දිවෙනවා එහෙනම් බීකරයට දැම්මොත් යටට යන්නේ CH3 ක්ලෝරෝෆෝම් ඝනත්වය වැඩි ජලයේ උඩට මුලින් මේකේ ජලයේ 50ක් එක්ක මෙයාගේ 25ක් දානවා ආයෙ ක්ලෝරෝෆෝම් 25ක් දාලා දෙපාරකට තමයි කරන්නේ ආරම්භයේ මෙයාගේ ග්‍රෑම් 10ක් ඉන්නවා නම් මෙයාට x ගියාම මෙයාගේ x ලැබෙනවා ඔක තමයි ගතික සමතුලිත වෙලා අවසාන ඉතුරු වෙන්නේ ස්කන්ධය ඉතින්
KD කියන්නේ අපිට උඩට එන්නේ එතකොට CL P තුල ඉන්න අපිට ඕන මේ සංයෝගයේ සාන්ද්‍රණය CL තුල ඒ නම් ද්‍රව්‍ය A තුල ඒ ජලය තුල ඉන්න එක තමයි KD කියන්නේ. KD යාගේ දීලා තියෙනවා අපිට 8යි උඩට ජලය දැම්මේ නැත්තේ වැඩිපුර දී වෙන්නේ ක්ලෝරෝෆෝම් තුල හින්දා වැඩිපුර දී වෙන්නේ ක්ලෝරෝෆෝම් තුල හින්දා තමයි උඩට එයා දැම්මේ මේක පූර්ණ සංඛ්‍යාවක් මේක දශම සංඛ්‍යාවක් වුණා නම් KD උඩට දාන්නේ අපි ජලය මේක පූර්ණ සංඛ්‍යාවක් හින්දා මේ විදිහට තෝරගත්තා. එතකොට අපිට මේකට ආදේශ කරන්න තියෙන්නේ ස්කන්ධය වේදනාවේ පරිමාණය බෙදීම ක්ලෝරෝෆෝම් තුල එයාගේ මේ බෙදෙන 25 උඩට එනවා 25 බෙදීම ග්‍රාම දෙකක් පැහැදිලි නේද මේකේ අනුපාතය ගන්න තියෙන්නේ එතකොට ක්ලෝරෝෆෝම් තුල සාන්ද්‍රණය ක්ලෝරෝෆෝම් තුල මෙයාගේ සාන්ද්‍රණය කියන්නේ මොකක්ද x බෙදීම මවුල කරා යගේ මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදන්න ඕනේ නැහැ දෙන්නාගේම ගණිතීය අනුපාතයක් හින්දා කැපිලා යනවා එහෙනම් උඩ කෙලිම පුළුවන් ග්‍රෑම් ගණන දෙන්න හරි මාවල ඕන ක්ලෝර් A නම් කාබනික සංයෝගය ඒකේ සාන්ද්‍රණය ක්ලෝරෝෆෝම් තුල මේ ජලය තුල වෙන්නේ 10 ඍණ 1 බෙදීම 50 මේක අනුපාතය ගන්න x බෙදීම 25 බෙදීම මේක වෙද්දි උඩට මාරු වෙනවා 50 උඩට යනවා යටට යනවා 10 නේ බෙදුවහම දෙකක් යනවා එතකොට 2යි x සමානයි හරස් 3 වෙද්දි 80 ඍණ 8යි x යනවා 10යි x සමානයි 80 වෙනවා එතකොට x සමානයි 8යි ග්‍රෑම් වෙනවා පළවෙනි පාර නිස්සාරණය කරද්දී මෙයාට ග්‍රෑම් 8ක් යනවා එහෙනම් දෙපාරකට කරනවලු එහෙනම් අපි දෙවෙනි පාරත් සලකමු දෙවෙනි පාරේ ජලය තුල ඉන්නේ ග්‍රෑම් 2යි දෙකෙන් y ගියොත් මෙයාට y යනවා 50යි 25යි තමයි දාලා තියෙන්නේ එහෙනම් දෙවෙනි අවස්ථාවටත් දාන්න තියෙන්නේ 8 සමානයි y බෙදීම 25යි ක්ලෝරෝෆෝම් තුල සාන්ද්‍රණය බෙදීම ජලය තුල සාන්ද්‍රණය වෙන්නේ 50 බෙදීම 2 ඍණ y ඔක අසුළු කරන්න එතකොට එනවා 16 ඍණ 8යි y සමානයි 2යි y 10යි y සමානයි 16යි එතකොට y සමානයි වෙනවා 1.6යි ග්‍රෑම් පළවෙනි පාර දැම්මම ග්‍රෑම් 8ක් යනවා දෙවෙනි පාර දැම්මම 1.6ක් යනවා එතකොට ඔක්කොම දෙපාර දැම්මම 9.6යි ග්‍රෑම් යනවා ඒතර අවසානයේ ජලය තුල ඉතුරු වෙන්නේ 10න් 0.4යි මේක අපි කෙටි සමීකරණයෙන් උදලා නැත්නම් මේ විදිහට ආකාර දෙකකට දාලා ගන්නත් පුළුවන් 30 වෙනි ප්‍රශ්න PR NH4 DR2 දාන්න CL3 මවුලය මේ සංයෝගයේ මවුලයක් ජලයේදී කරනවලු ඒකට සිල්ල නයිට්‍රේට් වැඩිපුර දානවා මොකද්ද වෙන්නේ සිල්ල නයිට්‍රේට් කරන්නේ මෙතන ඉන්න Cl - 1 කියලා AgCl සුදු පාට අවක්ෂේපය ඇති කරනවා මෙයාගේ මවුලය එක Cl - උත් මවුලයයි මෙයා වැඩිපුර දැම්ම කියලා මෙයාගේ හැදෙන්නේත් මවුලය උත්තර වෙන්නේ මේකේ අයන මාරු කරලා ගන්න ඕන මේක අයනික සංයෝගය සංකීර්ණ වලින් හැදෙන්නේ මෙතන දානවා මෙතන රින් එහෙනම් මෙයාගේ AgCl අයන මවුලයක් වුණා අවක්ෂේප වෙන්න උත්තරයන්ක 3 මුල් ප්‍රශ්න 30 කතා කරලා ඉවරයි නම් ABCD ප්‍රශ්න වලට යන්න තියෙන්නේ 31 සෙල්සියස් KW සම්බන්ධව තියෙන්නේ රසායනික සමතුලිතතාවයෙන් KW සෙල්සියස් 18 දී KW ගේ අගය දෙනවා අපට 0.64 වැඩි කිරීම 10^14ක් උෂ්ණත්වය වැඩි වෙද්දී KW වැඩි වෙනවලු මේ අපි තියරි වලටම කතා කරපු ඒවා වෙනම KW සම්බන්ධ පේපර්ස් කතා කරද්දිත් මේ කරුණු ගොඩාක් කතා වුණා ජලයේ සයන් අයනීකරණයෙන් තමයි KW වෙන්නේ ජල අණු දෙකක් සයන් අයනීකරණය වෙලා H3O+ දී OH- ඇති කරනවා සෙල්සියස් 25 දී නම් මේක 10^7යි 10^7යි ගාන තමයි ඇති කරන්නේ
උෂ්ණත්වය අඩුයි කියන්නේ මේ විඝටනය අඩු වෙනවා. ඒකයි KW අඩු වෙලා තියෙන්නේ. හේතු උෂ්ණත්වය අඩු වුනහම දිරිමත් වෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාව. ඒකට හේතුව ජලයේ විඝටනයේ තාප අවශෝෂකයි. උෂ්ණත්වය වැඩි වෙද්දි තමයි තාප අවශෝෂක ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් වෙලා KW වැඩි වෙන්නේ. එහෙනම් උෂ්ණත්වය අඩු වෙද්දි KW අඩු වෙනවා. ඒකයි එහෙම 25ට වඩා 18 KW අඩු වෙලා තියෙන හේතුව විඝටනය අඩු වෙලා. ඒකට හේතුව ඉදිරි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක. එහෙනම් පළවෙනි ප්‍රකාශය කියනවා ජලයේ අයනීකරණයේ තාප අවශෝෂක වල හරි. D කියනවා සෙල්සියස් 18 දී OH- සාන්ද්‍රණය 0.8යි. ඉතින් මේකට දාලා බලන්න. KW දානවා. සමානව හැදෙන්නේ 0.4යි 10 වෙන 14. ඉතින් මේ දෙන්න සමානව වැඩි වෙන්නේ ඉතින් OH- උයි H+ උයි සමානයි H+ උයි x වර්ග කියලා ගත්තා. එහෙනම් x වෙන්නේ මේකේ වර්ගමූලය 64 8යි 0.8 වැඩි කිරීම 10 වෙන 7 තමයි එන්නේ. මේ ප්‍රමාණ තමයි H2+ OH- සමානව වෙන දෙන්නේ. මොකද ඕන උෂ්ණත්වයකදී උදාසීනයි ජලය. H2+ OH- සමානයි. එහෙනම් B හරි. සෙල්සියස් 25 දී pH අගය 18 දී pH අගයට වඩා විශාලයි. සෙල්සියස් 25 දී pH අගය කීයද? H2+ සාන්ද්‍රණය 10 වෙන 7 නම් pH 7යි. pH 7ක් වෙනවා අපිට සෙල්සියස් 25 දී. සෙල්සියස් 18 දී H2+ සාන්ද්‍රණය වෙන්නේ 0.8 වැඩි කිරීම 10 වෙන 7. එහෙනම් pH වෙන්නේ 4 රින 8 ලක් ගණනය 6.0 ගණනක් එන්නේ. 18 pH අගය වැඩි නෙවෙයි වෙන්නේ pH අගය අඩු වෙන්නේ. ඊගාට D ජලය උදාසීන වන්නේ 25 දී පමණිලු. නෑ ඕනෑම උෂ්ණත්වයකදී H2+ OH- ප්‍රමාණ සමානයි. ඒ කියන්නේ ඕනෑම උෂ්ණත්වයකදී උදාසීනයි. හරිද? A B හරි උත්තරය අංක 1. इस देख सोडियम सल्फेट ग्राम सॉरी मिलीग्राम 71 ගාන සෙන්ටිමීටර 500ක දී කරලා තිනවලු ppm වලින් සාන්ද්‍රණ අහන්න. ppm කියන්නේ මොකක්ද? ppm කියන්නේ මිලිග්‍රෑම් ගාන ඩෙසිමීටර. එහෙනම් මේකේ සාන්ද්‍රණය අපි හදාගමු. 71යි මිලිග්‍රෑම් බෙදිය මේක ගාන ඩෙසිමීටර කරමු. 0.5 1000 බෙද. දැන් මේකේ සාන්ද්‍රණය එන්නේ දෙගුණ වෙන්න ඕන. 142යි මිලිග්‍රෑම් ගාන ඩෙසිමීටර. ඉතින් මෙච්චර නම් සාන්ද්‍රණය මෙයාගේ මෙච්චරක් තියෙනවා. ඒත් අපිට සාන්ද්‍රණ අතර අනුපාත ගණිතදී මේක සිද්ධ වෙනවා මොකක් කරගන්නද? MOL DM ඍණ 3 හදාගන්න. එහෙනම් මේ සෝඩියම් සල්ෆේට්ගේ සාන්ද්‍රණය MOL DM ඍණ 3 ගන්න. මේක මට සිද්ධ වෙනවා මොකක් කරන්න? මෞලික ස්කන්ධය. මිලිග්‍රෑම් ග්‍රෑම් කරන්න 10 ඍණ 3ෙන් ගුණ කරන්න. ග්‍රෑම් ගන්න ඩෙසිමීටරයට සෝඩියම් සල්ෆේට්ගේ මෞලික ස්කන්ධය බෙදන්න වෙනවා. 46යි සල්ෆර් 32යි ඔක්සිජන් 16 4ක් 64යි 10 12 2 7යි 10 14 142යි ග්‍රෑම් මෞලයට එනවා. එතකොට සෝඩියම් සල්ෆේට්ගේ සාන්ද්‍රණය වෙන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 3යි MOL DM ඍණ. අපිට මේ මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටර අතර සම්බන්ධතා ගන්න බෑ. සෝඩියම් සල්ෆේට්ගේ සාන්ද්‍රණය අපි දන්නවා. 1 වැඩි කිරීම 10 ඍණ 3යි MOL DM ඍණ. අපිට මේ සූත්‍රයක සම්බන්ධතාව තියෙන්නේ මවුල සාන්ද්‍රණ අතර විතරයි. ppm මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටර අතර ස්කන්ධ අතර සම්බන්ධතාව නේ. එහෙනම් සෝඩියම් සල්ෆේට් තුළ සෝඩියම් සාන්ද්‍රණය වෙන්නේ දෙගුණ. 2 වැඩි කිරීම 10 ඍණ 3යි MOL DM ඍණ. සල්ෆේට් සාන්ද්‍රණය වෙන්නේ 1ක 1යි 1 වැඩි කිරීම 10 ඍණ 3යි MOL DM ඍණ. එතකොට සෝඩියම් සල්ෆේට්ගේ ppm වගේ නම් මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටර කියන්නේ ppm 142යි. ඒක එනවා. සෝඩියම්ගේ ppm ගන්න මේක මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටර කරන්න ඕන.
මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටරයට කරන්නේ මේක මම මවුල ග්‍රෑම් කරනවා සෝඩියම් මවුලික ස්කන්ධය 23න් ගුණ කරලා ඔන ග්‍රෑම් වුණා 10 3න් ගුණ කරලා මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටරයට කරනවා උඩ එනවා 46 මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටරයට කියන 46 ppm සෝඩියම් අයන සාන්ද්‍රණය 46 ppm මෙයාගෙත් දීලා තියෙන සාන්ද්‍රණයක් මම එක ස්කන්ධයක් කරනවා මෙයාගේ සල්ෆේට් වල මෞලික ස්කන්ධයෙන් මොනක සල්ෆේට් වල මෞලික ස්කන්ධය වෙන්නේ සල්ෆර් 32 64 6 96න් ගුණ කරනවා එහෙනම් 96න් ගුණ කරාම ග්‍රෑම් මවුලට එනවා 10 3න් ගුණ කරාම මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටරයට වෙනවා එතකොට එනවා 96 මිලිග්‍රෑම් ගන්න ඩෙසිමීටරයට කියන 96 ppm උත්තර ටික ආවා එහෙනම් පළවෙනි උත්තරේ හරි සෝඩියම් වල ppm 46යි ඒ හරි D සල්ෆේට් වල 71යිලු වැරදි සල්ෆේට් වල 96යි C සෝඩියම් සල්ෆේට් වල 71යිලු වැරදි 142 D සල්ෆේට් 96යිලු හරි එහෙනම් A D හරි උත්තරයක් 4 33 ඇල්කොහොල් සම්බන්ධව සත්‍යය ගන්න සෝඩියම් සමග හයිඩ්‍රජන් පිට කරනවලු වැරදි සෝඩියම් එක්ක පිට කරනවා හරි ඇල්කොහොල් ගත්තොත් එහෙම අපි CH3CH2 සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරනවා හැබැයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කිරීමට තරම් ආම්ලිකතාවයක් නැහැ හරි එහෙනම් දෙක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවලු වැරදි තුන තාත්වික ද්විතික ශ්‍රුතික ලෙස ආම්ලිකතාවය වැඩි වෙනවා අපි ගමුකෝ තාත්වික කියලා ගන්නෙ R කාණ්ඩ එක ද්විතික කියන්නේ R කාණ්ඩ දෙකයි ද්විතික කියලා ගන්නෙ R කාණ්ඩ තුන ඒ කියන්නේ ඔක්සිජන් බඳුණු කාබන්ට ඉන්න R කාණ්ඩ ගන්න ආම්ලිකතාවය කියන්නේ මොකද්ද මේ බන්ධනය කැඩලා H+ නිදහස් වෙන්න ඕනේ එහෙනම් මෙහෙට සිද්ධ වෙන ඇදීම වැඩි වුණොත් තමයි H+ නිදහස් වෙන්නේ ඒත් මෙහෙට තල්ලු වෙන එක වැඩි වුණාම මොකද වෙන්නේ ආම්ලිකතාවය අඩු වෙනවා මේකේ මෙහෙට විකර්ෂණය වැඩි වෙන්නේ මෙහෙට විකර්ෂණය වැඩි වෙන්න යෝන ආම්ලික වෙන්නේ මෙහෙට ඇදලා මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් ඔක්සිජන්ට අරගෙන ඔක්සිජන් ඍණ වෙලා මෙයා H+ විදිහට යන්න ඕන හයිඩ්‍රජන්ට ආйти ඉලෙක්ට්‍රෝනය ඔක්සිජන්ට දීලා ගියොත් තමයි ආම්ලිකතාවය වැඩි වෙන්නේ එහෙනම් R කාණ්ඩ වැඩි වෙද්දී ආම්ලිකතාවය අඩු වෙනවා එහෙනම් ආම්ලිකතාවය වැඩි වීම ප්‍රාථමික ඊළඟට ද්විතීක අඩුම තෘතීක වැඩිම වෙන්නේ ප්‍රාථමික ඇල්කොහොලේ තමයි ආම්ලිකතාවය වැඩිම වෙන්නේ R කාණ්ඩ විකර්ෂණය වැඩි වෙනකොට ආම්ලිකතාවය අඩු වෙනවා මේ පැත්තට ඇද්දොත් තමයි ආම්ලිකතාවය වැඩි වෙන්නේ නම් මේ ප්‍රකාශය වැරදි D එතනෝල් හොඳින් ජලයේ දී වෙනවලු එතනෝල් CH3CH2O ඉතින් ඔය හයිඩ්‍රජන් බන්ධන ඇති කරගන්නේ හොඳට දී වෙනවා ඔක්සිජන්ට බඳුණු හයිඩ්‍රජන් ඉන්නවනේ ප්‍රබල විද්‍යුත් ඍණ FON හරහා සම්බන්ධ කරන එක හයිඩ්‍රජන් බන්ධනය එහෙනම් මේක හරි එහෙනම් A D හරි උත්තරය අංක 4 34 වෙනි ප්‍රශ්නේ පහත් සඳහන් ප්‍රකාශ තුළින් කුමන ඒවා සත්‍ය වේද විද්‍යුත් විච්ඡේදනයේදී කිසි විටක ඇනෝඩයේ ඔක්සිකරණය නොවේ ඕනම එකක විද්‍යුත් විච්ඡේදය වුණත් විද්‍යුත් රසායනික වුණත් ඇනෝඩයේ ඔක්සිකරණය කැතෝඩයේ ඔක්සිහරණය මාරු වෙන්නේ ධන ඍණ විතරයි ඕන එකක ඇනෝඩයේ ඔක්සිකරණය කැතෝඩයේ ඔක්සිහරණය ඔය ප්‍රකාශය වැරදි මේ විද්‍යුත් රසායනික කෝෂ හැම විටම ඇනෝඩයේ ඍණක් වේ. ඔව් විද්‍යුත් රසායනිකයේ වේ ඇනෝඩයේ ඍණ කැතෝඩයේ දාන. විද්‍යුත් විච්ඡේදයේ වේ ඇනෝඩයේ දාන කැතෝඩයේ ඍණ වේ. විද්‍යුත් විච්ඡේදනයේදී ඉලෙක්ට්‍රෝඩ මත සමතුලිත ප්‍රතික්‍රියා සිදු නොවේ. වැරදි. විද්‍යුත් විච්ඡේදනයේ ඉලෙක්ට්‍රෝඩ නිෂ්ක්‍රීය වුණොත් විතරයි වෙන්නේ නැත්තේ සක්‍රීය කොප වගේ හිටියොත් ඉතින් කොප ඔක්සිකරණය වෙනවා අනිවාර්යයෙන්ම ඇනෝඩ්. හරිද? දී හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට විභවයක් නොමැත. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට විභවයක් නොමැත. හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට විභවයක් නැහැ කියලා උපකල්පනය කරලා තමයි අපි විද්‍යුත් රසායනික ශ්‍රේණිය හදලා තියෙන්නේ. හැබැයි හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝඩයට යම්කිසි විභවයක් තියෙනවා. ඒ අගේ අපි නොසලකා හරින එක තමයි කරන්නේ. නැත්නම් ඒකට විභවයක් නොමැත කිව්වොත් ඒක වැරදි. යම්කිසි විභවයක් තියෙනවා.
එතන B විතරයි හරි උත්තරය අංක 5. if 5 හර්තාගාර වායුවක් අන්තර්ගත නොවන්නේ. ඔක්සිජන් වායුවක් ඉන්න පළවෙනි එකේ. එහෙනම් ඒ වැරදි. ඊළඟට දෙවෙනි එකේ ඕසෝන් N2O ඉන්නවා. මේ දෙන්නටම හර්තාගාර වායු විතර හැසිරෙන්න පුළුවන්. ඊළඟේ මීතේන් ජල වාෂ්ප ඉන්න පුළුවන්. මීතේන් ජල වාෂ්ප දෙකම හර්තාගාර වායු. තුනේ ජල වාෂ්පත් එක්ක F2O ඉන්නවා. F2O වලට හර්තාගාර වායු විතර හැසිරෙන්නේ නැහැ. එහෙනම් බැරි උත්තර තියෙන්නේ A D විතරයි උත්තරය අංක 7.